සම්මතුණයි කියන මේ වාර්තාව ලියපියි. මේක සම්මතුනේ නෑ මම අහන පක්ෂ මන්ත්‍රීවරු කියනවා ඉතල අත උත්තර කියන්න මේ වාර්තාව සම්මත වුණාද? සම්මත කරලා අපි කවුරුත් විරුද්ධ වුණා. මේකේ ගිය සභා වාර්තාව ගත්තන් පස්සේ බැක්කොගන් තෙල් ගහලා මුද්‍ර තියනවා ඊට වඩා ආදායම මේ වියදම වැඩි ආදායම නෑ. ඊට පස්සේ මේ 27 වෙනි වවුචරෙන් බැක්කොගන්ට දත්මලදී ගන්න 53000 ආලු දෙකක් විලක් කරලා තියෙනවා. හැබැයි මේ මාසෙට ආදායම හිටින්නේ මේ 32760යි. මේකද මේවා මම දන්නේ අපි හැමදාම කියන්නේ මේ හරියට කරන්න කියලා ලේකම්තුමාට කියන්නේ ඉලෙක කොච්චර කිව්වත් මේක හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපි මේ 10යි 27 සභා වාර්තා සභා සම්මතුනේ නැහැ. ඒ වගේම විශේෂ සභා ප්‍රශ්න වාර්තාව අපි මුදල් කමිටුවට අපි විරුද්ධ වුණා. ඒක විරුද්ධ වෙලා තියදී ලේකම්තුමා හිතාමතා මේක අපි ලිඛිතව දීලා තියෙනවා. හැබැයි ඒක ලිඛිත දුන්නේ මේ වාර්තාව තියෙනවා. අපි ඒක දුන්නායි කියලා මේ වාර්තාව රුතුම ඇතුළත් කරලා තියෙනවා ලිඛිතව අපි දුන්නායි කියලා. හැබැයි මේ වාර්තාව සභා සම්මුතුනායි කියලා රුතුමා වාර්තාගත කරලා දෙන්නේ. ඒක අහනවා මේ කාර්යාලය කාර්ය සහායක කෙනෙක් තමයි මේ වාර්තාව ලියන්නේ. මෙතුමිට ඇත්තට බලයක් තියෙන කාර්යාලය කාර්ය සහායකයට වාර්තාව ලියන්නේ. ඒක අපි අහන ඔබතුමිය මේකේ තියෙනවා ලේකම්තුමාට මම පරිසර වචනේ බැලලා කියලා. කියන්නේ හරි මම පරිසර වචනේ බැලනවා නම් ඒක මේකේ පොඩි එකක් තියෙනවනේ මම පරිසර වචනේ බැලන්නේ නැහැ. එහෙනම් සභාපතිතුමා මේ නිලධාරීන් මොනතරම් පරිසර වචනේ බැලුවේද මට මේ සභාවේ මෙතෙන්දි බැලන්න. මට මෙතෙන්දි පාර්ලිමේන්තුව වගේ බැන්න මෙතනින්ද කියලා. මේ රුක්ෂාන් මන්තුමාට ගැහැව්වා. බැන්න. අපේ පිටාට අමුත් චින්තක මොහොතේ ලේකම්තුමා ඉස්සරහ බැන්න. එතකොට කවුද කසුන්ගේ පවුලගෙනම අපි අනුස්කට රටේ පජාති කුමාරක කියන්න බැනගෙන ආවා. එතකොට ඔබතුමියලා මේවා ඔබතුමියලගේ සේවකයන්ට බැන්නේ. ඒවට විරෝධ කරන්නේ නැහැ. විරෝධ දැක්ුවේ නැහැ මොකුත් නැහනේ. ඒකද මේ වගේ කූටලේකන හදන්න එපා. අපි කියන්නේ ඒක මේ කූටලේකන හදන්න එපා. මේ කතරගම ජනතාව නොම කේවන්න එපා. ඔබතුමියලා ඒකින්ද මේ වාර්තා දෙකම මේක සභා සම්මතුනේ නැහැ. එතකොට මේකවත් විරුද්ධයි. මේක සභා සම්මත වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වැරදි කොටාරියක් තියෙනවා. ඒකින්ද අපේ විරෝධය අප්‍රකාශ කරනවා. 10යි 27 සභා වාර්තාවයි 11යි 10 සභා වාර්තාව සංශෝධන සහිතව සත්‍ය වාර්තාව සභාපතිතුමනි අගම සීලම අපරාධනා විශේෂම ගන්න සභා වාර්තාව පාසලට කරා මම දැන් මට අවස්ථාවක් දුන්නේ නැහැ සභා වාර්තාව යෝජනාකාර සම්මුතුන්නේ යෝජනා ස්ථිරුන්නේ මම යෝජනාකාරය ස්ථිර කරනවා සංශෝධන සහිතව මේ ඡන්ද විමසීමක් නෑ මේ සභා වාර්තාව ඒ අද ප්‍රේක සභා ආක්‍රමණිකතා වාර්තාව ආක්‍රමණිකතා විලාස දිනන ඔප්පු කරන්න අපි විරුද්ධ කරන්නේ නෑ අපි කියන්නේ ඒ විරුද්ධත් එක්ක ඉතිරි වල ඒ විරුද්ධත් ප්‍රකාශ කරනවා සභා වාර්තාවල මේ විරුද්ධත් මොකාසලා කී සභා වාර්තාව මඩපුලිය අනුකර ගැනීම සම්බන්ධ කතරගම පොදු වෙළඳපොලේ පිටේ වැඩ කාමරයක් සඳහා පෙරගියු මඩපුලිය තාම අනුමුදලක් වන අතර ඇස්තිමේන්තුව පිළිලේ කරලා මඩපුලිය මුදල ලෙස අපට දැනුම් දුන් මුදලින් තාම වැඩි ඇති තුවාරමිතුන් ඒ පරිදි වැඩි කිරීම අප කලින් මිය වැඩි අපවකාශ අත්දැකීම ඒක විශ්වාසදායක මේක මත සලකාවලා නැවත මඩපුලිය අඩුයි අනුකරණයේ ඉරි නිලිමක් කරලා තියෙන්නේ මේක වෙන්නේ. මාකට් එකේ. පොදු වෙනස.
මාකට් එකේ කලකුණිය ලක්ෂ දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ කරලා ඒ වැඩි කරලා පුතලා දේ ආය කරන්න එපයි කියලා දා රැස්සින් දාලාදී අපි යෝජනා කරානේ. ඒ ක්‍රියාත්මක කරන්නේ. පැරණි විතරමයි කරන්නේ. ඒක අඩු මේ අර්ධයෙන් ආපු පුතලා කරන්න එපා. අසාරණ නැති කියලා කොහොම? ඒක මම හිතන්නේ අපිට සම්පූර්ණ එක දෙන්නේ හරි හරි. ජනන්වත්මයි සංකල්පය මත විහිදු විනාශයක් කියා. අද කියන මම මොකද? යාත්න නෑ පුංචි බම්මුගම විපලෙහිදී නිවේදී සමාජීය ආශ්‍රම දෙකම දෙන්න කියලා කතරගම. ඊට නම් සදා මාගේ මෑණන් දිවසක් විනාශයක් මගේ ලැබී ඇත. එම නිවස කෝට්ටික ප්‍රදේශයේ ලැබී මේ ඉදිරි සඳහා ෆවුන්ඩේෂන් දමා ඇති අතර දැන් පැදී පටන්ගෙන ඇත. ඒ සඳහා ජලය ගමනක් ගැනීම ජල ටැංකියක අවස්ථාවක් පවතී. ඒ සඳහා ලබා දෙන මින් ආධාරය ඉල්ලනවා. බමුණුගම විමලයි. අන්තයක් මිලදී ගැනීම. කර්මයට අදාළ කසල කරුණා කරන මධ්‍යස්ථ කාර්යයක් පහසු කර ගැනීම සඳහා පළාත් සභා ප්‍රතිපාදනයන්ගේ මුඛ්‍ය අධ්‍යක්ෂකයන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සභානුමතිය ඉල්ලනවා. අනිවාර්යයෙන්. දැන් මොකද අතර කලමනාකාරයෙන් आपको ये वाक्य में देसी काम पता है हमको ऊपर मैसेज का साथ अलग सहभागी मीटिंग कर रही हो अपने apa kau kan darah ni bukan? තල ඉන්න මැෂින් නෙමෙයි තල තලයක් වියත් මුගේ මොනක් 10ක් මේ වෙන්නේ ඕවා කියලා වැඩ කරනවා. ඊට පස්සේ අපේ වාර්ෂයේ සඳහා ටෙන්ඩර් කරන දේපල ගිය වර්ෂයට ටෙන්ඩර් කරා කොරෝනා සමාජය ආපහු බාහිර පවවල තිබුණා. යනු මේ දෙසැම්බර් වෙනවෙද්දී ගිය වර්ෂයේ කරපු සභාවට දේපල කිලුම දේපල ටෙන්ඩර් කිරීම සඳහා මම සභාවට ඉදිරිපත් කරනවා. වැඩි නිකන්ද ගරු සභාපතිතුමනි ඒ ටෙන්ඩර් කිරීම සම්බන්ධව අපි අද කතා කරනවා නම් සභාවට යන නිරෝධ දේපල ටෙන්ඩර් කිරීමේදී පොදු රැසිකිලි ඒ වගේම රටවහන පාර ඒ හැමදේම ටෙන්ඩර් කරනකොට ඒ ටෙන්ඩර් ගාස්තුව දරාගත්ත හැටි ටෙන්ඩර් කරුණට ටෙන්ඩර් ගන්න කියලා අපි යෝජනා කරමු. නැත්නම් පහු වෙනකොට ඒකමගේ වාසි මත ඒ ටෙන්ඩර් ගාස්තුව අඩු කරන එක සභාවට දාලා මේ අඩු කරන්න එක ඉල්ලුවට පස්සේ අඩු කරනවා. ඒක සභාවට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා ටෙන්ඩර් කරුවෙක්ට දැනුම් දෙනකොට ඒ ඕනට දෙන ෆෝම් එක පුරවනකොට ඒක දාන්න තමන්ට පුළුවන් නම් හැකියාව තියෙනවා ගෙවන්න. ඒ හැකියාව ගන්නවා ටෙන්ඩර් එක ලබා ගන්න. නැත්නම් ඒක ලොකු අසාධාරණ සභාවතුනි මම යෝජනා කරනවා කතරගම ප්‍රාදේශ සභාවේ නම් විශ්‍රාම ශාලාව. විශ්‍රාම ශාලාවේ 7 5 ආදායමක් වෙන කරන මේ අවුරුද්ද. මේ ඉතින්ද මේ අපි බලමු විකේතන භාරකට විශාල මුදලක් කියලා තියෙන අපි ගන්න. අපි බලමු මේ සභාවේ විශ්‍රාම ශාලාවේ ආදායම් 7 5ක් නැහැ. හැබැයි ලයිට් බිල ගිහින් තියෙනවා බර විදියට. වතුර බිල ගිහින් තියෙනවා බර විදියට. එතකොට මේකේ ආදායම නැත්තම් මේ ලයිට් බිල් වතුර බිල් යන්නේ කොහොමද? ඒකින්ද මම යෝජනා කරනවා මේ ටෙන්ඩර් කරන සභා විශ්‍රාම ශාලාව අනිවාර්යයෙන්ම ටෙන්ඩර් කරන්න. ඒක අපේ කතරගම වතෙන් අදපු ඔය වැසිකිළිය බාහිර සභාවට බාහිර දුන්නා කියන වැසිකිළිය ඒක ටෙන්ඩර් කරන්න ඕන. ඒකට නගර මැද තියෙන කිරිහාල අපිට විශාල ආදායමක් ගන්න පුළුවන් එකක්. ඒක ටෙන්ඩර් කරන්න ඕන සභාපතිතුමනි. ඒකින්ද මම යෝජනා කරනවා මයිතන් විශ්වවිද්‍යාල මහජන ඉස්කන්දරේ ඒ තුනක් ටෙන්ඩර් ඉතුරු කරලා එකක් ටෙන්ඩර් කරන්න කියලා මම ඉල්ලා දෙනවා. මොකද විශ්‍රාම ශාලාව 7 5ක් වෙනනම් බලන්න ආදායම හැම මාසෙම මේ ආදායම් වාර්ත අපේ ළඟ තියෙනවා. හැබැයි අතිකාල ගෙවනවා. ලයිට් බිල් වලට 14 15000 කියලා තියෙනවා. හැබැයි 7 5ක ආදායමක් මේ විශ්‍රාම ශාලාවෙන් ලැබිලා නැහැ මේ සභාවට. ඒ වගේම කොයි දතන වසංග දේවියන් සහන ලබා ගැනීම සම්බන්ධව මේ අංශපාතදාරී විරෝධී ආදායම් මාසේ කොරෝනා වසංගතයේ හේතුවෙන් 2003 15 2006 දක්වා කාලය සඳහා පහත ආදායම් මාර්ග තුන
අයකලින් හැකියාව නොමිලේ කපාරේ විදා කරු අනුගාතමාගේ අනුමැතිමත් ප්‍රාදේශීය සභා පළාතේ 182 වගන්ති ප්‍රකාරව කපාරේ විදා සභාපතිය කිරීම සඳහා ඉදිරිපත්. අසල බඳු ආදායම 2023යි කොහොමද 2026 දක්වා කපාරේ දැන් මුදල 6,26,670 ටෙන්ඩර් ආදායම 2023යි කොහොමද 2026 දක්වා 27,90,907 කඩපුලි කපා හැරීම 2023 15 2026 දක්වා 12,73,720 රටවස් අධිකාරිය සදා විධිමත් සභාපති නැගීම සඳහා මෙම මුදල කපා හැරීමට මම භාවිත කරනවා. ටෙන්ඩර් වල නම් කොරෝනා වලට රතගාල් සියලුම රතගාල් වල කිසිම ආදායමක් තිබුණේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ ටෙන්ඩර් කරුවන් මීට කලින් මේ සභාවට ලියුම් ඉදිරිපත් කරලා ඇති ඒවා සාධාරණ විධිමත් තීරණයක් අද ගන්න තමයි ඉදිරිපත්. ඒක පුළුවන් පොඩිම සහනය දීවිවලා ඒක මේ කරා නම් බොහොම වැදගත්. සහයදාන ට්‍රැක්ටර් එකේ පස්සන අනුකරියා කරස්තුතු ජොලින පෙරේ තහඩුව දිලා ගප්පිනෝ බැටරිය ක්‍රියාවේ විතරී ඇත අසල වෙච්ච පැටරින් දා සකසා ගැනීම අසල බැහැර කිරීමට සුපර්කිරින් හයිඩ්‍රොලික් ෆෝර්ස් එක මුලින් පුරා ගොසට එතන හයිඩ්‍රොලික් ෆෝර්ස් එක ලබා ගැනීමට ඉදිරියන UPDC ඉන්දියානු වංශයන් දාන අපි හැම වෙලේම විපක්ෂයක් හැටියට සෝ ආදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට පරිපාලන වේදනාවට අපි විරුද්ධ වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැබැයි තමන්ගේ ගෙදරක හරි කොහේ හරි මම කියන්නේ වාහනයක් මොනවා හරි තියෙනම් හැමදාම ඒක තාත්තාම ළමයට බාර දෙනවා නම් ඒ ළමයා කඩ කඩ ගෙදරට ගෙනලා දානවා නම් ඒක හදන්න සල්ලි හැම්බෙලේ මිලනවා නම් ඒක ගෙදරට ප්‍රශ්නයක්. ඒ වගේ තමයි මේ ආයතනේ දුවන වාහන හැමදාම සභාවක් ගත්තොත් වාහන නඩත්තුව සඳහා කියලා ලක්ෂ ගානක මුදල් ගෙවීමක් මේ හැම සභාවකම දාලා තියෙනවා. ඒ නිසා අපි මුල ඉඳලම අපි ඉල්ලීමක් කරා මේ සභාවේ වාහනයක් ලබා දෙනකොට ඒ රියදුරු මහත්තයා කවුද? ඒ රියදුරු මහත්තයාට වගකීමක් අතුරු ඒ වාහනේ බාර දෙන්න ඕන. මේ වාහන දැන් උදාහරණයක් ගත්තොත් බිලිනිවන රථය ගත්තොත් මේ අවුරුදු 4ට එකකින් අක්ක නිවරණයක් 4 ගම් පුරවරේ. එතකොට ගිනිනිවන් රථයට ගිහපු ආදායම ඒක විශාල වශයෙන් ගෙවලා තියෙන නඩත්තුව සඳහා. ඒ සේවකයන්ට නඩත්තුව සඳහා ගෙවලා තියෙනවා. ඒ නිසා අපි මේ හැම එකටම අපි එකගෙ වෙන්නේ නැතුව නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේ වාහනයක් බාර දෙනවා නම් මේ වාහනේ කවුද දෙව්වේ? මේ වාහනේ මොකක් සඳහාද දෙව්වේ? මේ වාහනේ කෙරෙච්ච දේ මොනවද? දැන් උදාහරණයක් ගත්තොත් කතරගම ටවුමේ ඇවිදලා බලන්න ගරු සභාපතිතුමා අද මොනතරම් කානුපත් දිලක්වත් එතකොට සෞඛ්‍යාංශයේ සියලුම සේවාව මොනතරම් අනහිතද කියලා බලන්න ඕනේ. උනාට ඩීසල් වියදම අඩු වෙලා නැහැ. නඩත්තු වියදම අඩු වෙලා නැහැ. ඒ නිසා අපි ඒවට සේවකවට ගෙවීම අපි එකම දේ තමයි ඔය සෞඛ්‍ය සේවකයන්ට අපි රුපියල් 5000ක් යෝජනා කරා ගෙවන්න වැඩි කරලා. අද වෙනකන් මේ මිනිසුන්ට ඒ අහිංසක මිනිසුන්ට රුපියල් 5000ක් ගෙවලා නැහැ. ඉතින් ඒ නිසා මේ අපත යන මුදල් එකතු කරගන්න අපිට පුළුවන්කමක් තියෙන මේක පරිපාලන නිලධාරීන් ඉන්නවා. ලේකම්තුමා ඇතුළු නිලධාරී රාශියක් ඉන්නවා. කාම්කරු පාරව නිලධාරියෙක් ඉන්නවා. ඒකට වගකීමක් ලබා දෙන්න. ඒ සම්බන්ධව කටයුතු කරන්න. හැබැයි තව එකක් තියෙනවා ගරු සභාපතිතුමා අද තමයි අපිට සතුටුම දවස. ඒකට හේතුවක් තියෙනවා. සභාවේ වැඩ කරන සේවකයෝ තමයි අපි දැක්කේ. අපි සේවකයෝ ඔක්කොම අද තමයි දැක්කේ. කොහොම හොඳයි. ඒ සේවකයෝ වැඩ කරන්නේ කොහෙද කියලා තමයි අපිට ප්‍රශ්න තිබුණේ. අද මේ ഘോഷණයට නම් ඇවිල්ලා තිබුණා. ඒ නිසා අපි මේ පරිපාලන වියදම් වලට මේ නිලධාරීන්ට ගෙවන වියදම් වලට ඒතකොට සෞඛ්‍යාංශයේ ආයත ගෙවන වියදම් වලට අපි අකමැති වෙන්නේ නැහැ. නමුත් මේ සභාවේ මේ ඉන්න සේවකයෝ සංඛ්‍යාව නෝ මේ සභාව හරි ලස්සනට තියාගන්න පුළුවන් මේ බල ප්‍රදේශය. ඒ නිසා ඒ යන අපත යන මුදල් ටික ඒක රාශී කරගෙන මත ගමනක් යන මේ පරිපාලන වියදම් වලට අපි එහෙම අකමැති වෙන්නේ නැහැ කොහෙලවත්. හරි දේ කරන්න ගරු සභාපතිතුමා අපි යෝජනා කරනවා. මම කියන්නේ දවසක වාහන අනුකරියා කිරීමේදී මේ සෙල්ලි මොඩස් එකට පස්වෙනි මාසේ පෞතරාංක 60 ගෙව 60 දක්වා ගෙවලා තියෙන්නේ ඒක වාහන 18යි 46 වාහනක
පූර්ව සේවා කිරීම වශයෙන් 7 පාරක් 8 පාරක් ගෙවලා තියෙනවා. ඒ වගේම 6 වෙනි මාසෙත් මේ 18 47 සේවා කරන්න 2-3 පාරක් ගෙවලා තියෙනවා බෞද්ධ රංගය. ඒක උතුමගේ 77 15 දරන කැම්පරේටර් පූර්ව සේවා කිලෝමීටර 5 පාරක් 6 පාරක් සල්ලි ගෙවලා තියෙනවා. මම දැන් ලක්ෂ 2 පාරක් ගිහින් කියනවා. ඉතින් මේ ටට්ටල් හදනවයි කියලා අපි දැක්කා ලක්ෂ ගණන් 4 ලක්ෂ ගණන් 5 ලක්ෂ ගණන් මේක ගෙවීම් කරලා තියෙනවා මේ වාහන වල. ඒකින් අපිට මේ විවිධභාවය මේ වාහන නඩත්තුවේ කියලා මේ කරක අපිට පැහැදිලි නැහැ. ඒකින් අපි ඉල්ලනවා පූර්ණ අධීක්ෂණයක් යටතේ ඒ වාහනයක තියෙන ඒ අවශ්‍ය කරන රුපියල් ටික දාම ඔයගේ අන්නේ දැම්ම ඒ වගේ කාර්යවල මාත්‍ය දාලා අප ගෙවන වල සභාවට දාන්නේ. සභාවට දාවලා මෙන්න මේක ගෙවුවා. මේකට අපේ අනුමැතිය ගන්න. මේක එන්නේම නෙවෙයි. ඒක ගෙවල ඔක්කොම කරලා අපිට අනුමැතිය විතරක් අපිට එවනවා. ඒක හරියන්නේ නැහැ. ඒකට ගැලපෙන්නේ නැහැ. ඒක අපිට ගෙවාපු ටික අපිට මෙන්න මේ යටතේ මේ ප්‍රමාණයට මෙතන මුදල් ගෙවලා තියෙනවා. ඒකට අපි අනුමැතිය දෙනවද? ඒක තමයි හරියම වෙන්නේ. මේක හරි මකට අරගෙන යන්න කියලා පුදුමගේ මම ඉල්ලා සිටිනවා. ඒකද මේ වාහන දාන අපි පක්ෂයක් වශයෙන් කවදාකවත් උදව් වෙන්නේ නැහැ. අපි ඉතින් මේ අනුමත කරලා දුන්නා. නමුත් මේයි දැන් මේ වාර්තා බලාගෙන යද්දි මේ සේරම කියන එක පරස්පර දේවල්. ඉතින් මෙතන කතා කරන වෙලාව මදි වෙයි බලමු අපි වෙලා දුන්නත් ඒකම අපි වෙන උඩ දෙනවා මේ වැරදි පිට මේ සභාව. සභාවතුමා දැන් ඔබතුමා අපිට තමයි ඔය වාහන අලුත්කඩියා කරන්න ඔය ලිස්ට් එක ඉදිරිපත් කළේ. හැබැයි මේ වෙනකන් ඔය ලිස්ට් ඉදිරිපත් කරේ නෑ ඔබතුමාලා. ඔබතුමාලා මුදල් ලයි කරන්න විතරයි වාර්තා ඉදිරිපත් කරේ. වියදම් වාර්තා විතරයි ඉදිරිපත් කරේ. අද තමයි ඔබතුමා මේ වාහන කියලා මේ වාහන කියලා නම්බර් ටිකක් ඉදිරිපත් කරේ. හැබැයි වාර්තාවට විතර ඇතුළත් වෙලා ආවේ. මුදල් ටික අය කරගන්න විතරයි ආවේ. අපි කියන ඔන්න ඔය වගේ වෙන්න. මේ ඉදිරිපත් කරන වාහනේ මෙන්න මේ අලුත්කඩියා කරන්න තියෙන මේක ඉදිරිපත් කරන්න. මේ විතර ලිස්ට් එකක් දෙන්න හරි සභාවට. අනේ අද වෙනකන් ඉදිරිපත් කරේ නෑ. අද තමයි ඉදිරිපත් කරේ ඔබතුමාලා. අලුත්කඩියා කරන වාහන වල ඉදිරිපත් කරේ ඔබතුමාලා අපිට වියදම් වාර්තාවට දුන්න මෙන්න මේ වාහනේ අලුත්කඩියා කරා කියලා. අනුමත ඒක පූර්ව කිලෝමීටර 10,000 දුරකට තාම සේවාව කරන්නේ. එතකොට උදාහරණයක් ට්‍රැක්ටර් අපි ගිය අවුරුද්දේ හදපුව තමයි මේ අවුරුද්දේ වවුචර් වලින් ගෙවන්නේ. 15 වෙනිදා පූර්ව සේවාව ගිය අවුරුද්දේ අපේ සභාවේ සල්ලි නැති නිසා එක සැරේට සල්ලි ආවම තමයි සෙල්ලි කුඩසකට එක සැරේට ගෙවන්නේ. ඒතකොට මේ ගැටුව එක ට්‍රැක්ටරේට එහෙම ඇඩිට් හදලා එහෙම යනවා නම් ඉතින් යන්න වෙනවා වේගන් තමයි කීව මාත්‍ර අපේ කාර්යනිර්වාහක යාන්ත්‍රික අධ්‍යක්ෂක ඇවිල්ලා බලලා අනුමත කරලා ඒ අනුව ඒක ඇයි බලලා එහෙම තමයි ගෙවන්නේ දුන්නේ. මට අපේ පුද්ගලික වාහනයක් විදිහට හදලා විතර හදලා රජේවා. ඒ අනිවාර්යයෙන්ම යාන්ත්‍රික අධ්‍යක්ෂක හැම එකෙම වාහනේ හරලා කැට්ටක දිනවා. ඒක යාන්ත්‍රික අධ්‍යක්ෂක ඇවිල්ලා ඒක ඇහිලා දෙන්නේ මොනවද අවශ්‍ය කරන ඒකට අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා ඒවා බලලා අනුමත කරලා තමයි ඒවා ඊට පස්සේ මේ ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අපිට ඕන විදිහට මේ හැදි දාන්නයි වාහන හදන්න එහෙම බෑ. අර ඉල්ලීමක් කරනවා තමයි ඉන්නේ අසුගිය මාසෙක ඉඳලා ගෙවනවා. ඒ වවුචරේ සමග වරණාගත්තේ මාසෙලයි කාලේ වුණා ඔය අදෝසාව කියන සභාවන්ට කතා කරන්න මාස දෙක විතර ඔය බලන්න අපි මේ ඔක්කොටම පැහැදිලිකමක් තියෙනවා. ඒ වාහන සම්බන්ධ වෙන විශේෂ කරුණක් එක්ක මේ බලන්න අපි දේරු ගන්න බෑ. මේක දිනක දිගටම ඒක තමයි මම ආයෙ මොනවද අපරාධතාවක් කරනවා අපේ ඉල්ලාගෙන මම කියලා දෙන මම කියනකොට අපරාධතාවක් පෙන්වන්නේ. යෝජනා කරන්නේ ඉච්චර කරන්නේ නැහැ. මේක නම් දාලා තියෙනවා මට ඔය මේ කාර්යගෙන පෙන්නන්න රෙකෝඩින් එකේ මේ මාසේ නැක්ටිලා කවුද වැඩිපුර ඉන්ධන කීයකට සභාව අනුමැතිය දෙන යෝජනා කරා නම් ඉස්තිර කරන කවුද කියලා පෙන්නන්න මට රෙකෝඩින් එක අරගෙන ඒකින්ද කවුරක්වත් නැකලා යෝජනා කරේ නැහැ. මතක තියාගන්න බලන්න කවුරුත් කියන්නේ මේ වැඩිපුර ඉන්ධන වලට කවුරක්වත් අනුමැතිය දුන්නේ නැහැ කියා යෝජනාව. යනවා අංක 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනතේ 168 හා 169 ගණන් ප්‍රකාරව ඌව පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ. මුසම්මිල් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද 21 25 තරණ හා 2020 10 29 දිනට ප්‍රසිද්ධ කර ඇති ප්‍රාදේශ සභාවේ අය වැය සම්පාදනා බලාපොරොත්තු කිරීමේ රීති සංග්‍රහය 13 එක වෙන රීතිය ප්‍රකාරව නැවත වරක් සලකා බැලීම 2021 11 10 කතර ප්‍රාදේශ සභාවේ පවත්වන විශේෂ සභා රැස්වීමේදී ඉදිරිපත් කළ කෙටුම්පත් අයවැය නැවත වරක් සලකා බලා සම්මත කිරීම සඳහා වන යෝජනාව. එනම් සභාවට මම මේ යෝජනාව මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. පතරගම බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2021 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මා අතිශය සතුටුපත් වෙනවා. 1987 අංක 15 දන් ප්‍රාදේශ සභා පනතේ 168 169 වගන්ති වලින් මට ලැබී ඇති බලතල ප්‍රකාරව අංක අපිට ආයෙ කම්මුන්නේ නැහැ. උදා කියොන්ටි අපිට හම්බුලා නැහැ. පැනේ නියුල.
බලතල ප්‍රකාරව අපිට ඔය කියවන ටික මන්ත්‍රීවරු කාටවත් මගේ අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ ඔබතුමා වාඩි වෙන අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ මම අපිට බලාගෙන ඉඳින් කියන්නේ මම කියන්නේ ආන්නේ අපිට ආයෙත් ප්‍රතිපත්ති කරන්නේ ආයෙත් දාන්න අපිට ආයෙත් ලේඛනයක් එක මේ බලන්න ආයෙත් ලේඛන පෞද්ගලික බලන්න අපිට හදලා අපිට දිග දිග මේ බලන්න තුන්වෙනි වරකදී මේ කියව මේ තමයි දෙවෙනි වාර මේක තමයි ආයෙත් අපිට මේ ආයෙත් හදලා අපිට අපිට බලාගෙන ඉන්නේ සම්පාදන කමිටුව ඉතින් සභාපතිතුමා සැපෑලෙන් වල ඉතල දවස් ගණන් තිස්සේ අද දාලා වැඩ නැහැ අපිට ඒක කරලා දෙන්න ඕනේ. දැන් ඔක සංශෝධනයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන දෙන්නේ අනිත් සංශෝධන කිසි කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ බුදුමාලා දීපේක මොකද්ද සංශෝධන මොකද්ද කියලා බුදුමාලා මුදුමත්කම් මට කරන්න දෙයක් නැහැ. ඒ දීපු එහෙට යවලා තියෙන්නේ. මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්න මට දෙන්න. අපිට ඉතින් මොකද අපි බලාගෙන බුදුමාලා දන්න තරමනේ. එහෙමයි. උපබලාන්තයේ කරු ආණ්ඩුකාරතුමාගේ 2020 ප්‍රාදේශීය සභා ආයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ රීතිවල අනුගත කතරගම බලප්‍රදේශ ජනතාවගෙන් සහ ඔට්ටාස මන්ත්‍රීගෙන් මෙන්න විද්‍යුතින් ලබාගත් අදහස් යෝජනා පදනම් කර ගැනීම මේ ආයවැය සකස් කරන ලදී. මෙම ආයවැය ලේඛනයේ සකස් කිරීමේදී ප්‍රාදේශීය සභා පරිදේ විස්ථාපිත පරිවර්තනයේ ඇති මහජන සෞඛ්‍ය මදු උපයෝගී සේවා පොදු මන්මාවතා සුපසාදන යන ශීල විශේෂ කෙරෙහි මාගේ විශේෂ අවධානය යොමුකොට ඇති අතර රටේ පවත්නා කොවිඩ් ප්‍රසංග තත්ත්වයේ සලකා බලා ප්‍රදේශීය මහජන සෞඛ්‍ය බලධාරී ලෙස අප ආයතනයේ මෙතන පැවරියදී වගකීම් ඉදිරිපත් සඳහා වැඩි ප්‍රතිපද ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරලා එසේම සියලු විෂයන් සඳහා සාධාරණ පදනමක් මත සහ වැදගත්කම සලකා මුදල් වෙන් කිරීම සිදු කරලා මෙම අයවැය මා විසින් ඉදිරිපත් කරන අයවැය පොද මෙම අයවැය බල ප්‍රදේශීය පොදු ජනතාවගේ සම්පූර්ණ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයන් සිදුසා පාර්ශ්වයන් විසින් සාමූහිකව සකස් කරලා අයවැය බව ප්‍රකාශ කිරීමට කැමැතියි. විශේෂයෙන්ම හැම විටම මේ අයවැය උපලත් කරු ආණ්ඩුකාරතුමාගේ රීති වලට අනුගතව අයවැය එක් එක් අධ්‍යයන සම්පූර්ණ කරමින් ඉස්මේද අනුව සකස් කරලා දී. කතරගම නගරයේ දැනට සතිපොළ භූමි සමතල කිරීම සමග ඊදී දේපල උපයෝග කරගෙන ගැනීම නව ආදායම් උත්පාදනය කිරීම කතරගම දෙපිඟම ආශ්‍රිත නානපුර පොළවල් ආමෝක් සේවා ඇති කිරීම මගින් නව ආදායම් උත්පාදන කිරීම සභාවතු මාර්ගවල ගංගා ගුණනගරී ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මාසික ගාස්තුවක් අය කිරීම මගින් නව ආදායම් උත්පාදනය කිරීම ඝන ද්‍රව්‍ය කරන මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් උත්පාදන ඉහළ නැංවීම සඳහා කොන්ක්‍රීට් පැඩ් ඒ ධාරිතාව වැඩි කිරීම සමග කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ආදායම් ඉහළ නැංවීම යනාදී නව ආදායම් උත්පාදන විභාගන සමග යෝජනා 2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම මේ වන විට සැලසුම් කරයිම කටයුතු ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. තවද කතරගම ප්‍රාදේශීය සභාව සතු සංවර්ධන නොවු මාර්ග සංවර්ධන කිරීමට පළාත් සභා පළාත්පාල අමාත්‍යාංශව මහා මාර්ග අමාත්‍යාංශව වෙනත් අමාත්‍යංශයන් මගින් නිදහස් ප්‍රතිපාදන වැඩි කර ගැනීම තුළින් ස්වයං උත්පාදන ආදායම යොදා මාර්ග සංවර්ධන කිරීම සැලසුම් කර තිබේ. මෙම සියලු සංවර්ධන කාර්ය 2022 වර්ෂය තුළ සාර්ථකව ආරම්භ කිරීම ප්‍රදේශීය ජනතාවගේ සුබ සාධන සුබවිගෙන යහ පොදුන්නදී සදා අවශ්‍ය කටයුතු කිරීම මාගේ ඒකායන පරමාර්ථයයි. මෙම අයවැය කස්කර ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සඳහා මාගත අදහස් යෝජනා ඉදිරිපත් කිරීම සහාය දක්වන ලද අප බල ප්‍රදේශීය බුදුමහත්මයාට විදුව සමිති මණ්ඩලයේ මෙන්ම කටයුතු සාර්ථක කර ගැනීම සහාය දක්වන සභාලේකම් අතුරු කාර්ය මණ්ඩලයට අවස්ථානුකූලව මඟ පෙන්වා දෙමින් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලයට හා සහකාර පළාත් පාලන කොමසාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩල මාගේ විශේෂ සුළු බුද කර සිටිනවා. ඒ අනුව 2022 වර්ෂයේ අපි විසින් සැලසුම් කරන දායක ඉලක්ක පාදක කොට සභාව මෙහෙයුම් දාම සුළු දෙනාගේ සම්පූර්ණ සහාය මා වෙත මෙතෙක් දුරට ලබා දුන් පරිදි ඉදිරියට සහාය ලබා දෙයි මා අපේක්ෂා කරන අතර ඔබ සමග සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයවැය ලේඛනය සම්මත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් ජනතාව වෙනුවෙන් මේ අයවැය ඉදිරිපත් කර තියෙන්නේ සියලුම අපේ සියලු දෙනාගේ යෝජනා අනුව ඒක නිසා කතරගමට ලොකු වැඩක් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා ඔබතුමාට ඉදිරිපත් කරන අයවැයට මාගේ අයවැය ස්ථිර කරනවා මම මේක ප්‍රකාශ කරනවා. ගරු සභාපතිතුමනි අයවැයක් ස්ථිර කරන්න ඉස්සෙල්ලා අයවැයක් අපිට තියෙන්න ඕනේ මේ සභාවේ. ඒකට විරුද්ධත්වයක් දෙයි. විරුද්ධත්වය දෙන්නේ නැහැ. අපි මොකක්ද මේ අයවැයක් ඉදිරිපත් කළා මම ස්ථිර කරනවා. තාරණ ඉගෙන ගන්න. ස්ථිර කරගන්න. හැබැයි සභාපතිතුමා ඉන්නේ දාලා දෙන්නේ නැහැ නේ හැබැයි දෙන්නට පස්සේ. අනිත් එක සභාපතිතුමා මේ තුන්වෙනි වරට මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. මුදල් සම්පාදන කමිටුවේ කියලා ඉදිරිපත් කළා ගයිනිය සභාවේ ලේකම්තුමා. මේ වීඩියෝ වලට යන් පොඩ්ඩක් රීඩ් වලට යන් අයවැය විද නොවැම්බර් 10 වෙනිදා
විශේෂ සභාවක් ඇඳවලා අයවැය වංගුලක් දින 4කට කලින් යෝජනා අයවැය එව්වා තැපෑලේ. ඊට පස්සේ ඕගොල්ලන්ට සංශෝධන දෙන්න දින 4ක කාලයක් දුන්නා. ඒ කිසිම සංශෝධනයක් දීලා දුන්නේ නැහැ. 16 හරි දීපේ ඔබ එකක් තමයි අවශ්‍ය. ඒ අනුව මේ රීතිවට අනුව දැන් යෝජනා කරා ඉදිරි කරා අපේ පක්ෂයක් හැටියට අපි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අපි අයවැයට විරුද්ධයි. හරි විරුද්ධයි මේක නම ඉපැයි නෑ නේද අර රීති අංක 13 දෙක අනුව නැවත වරක් සලකා බැලීමේ අවස්ථාවේදී යම් කමිටුවේ සංශෝධන ඉදිරිපත් කළ හැකි. ක්‍රියාතර ඒ සඳහා පළමු වර ඉදිරිපත් කළ සංශෝධන වලින් බැහැරව සංශෝධන කිසිවක් ඉදිරිපත් කිරීම හිමිකම් නොමැති බව වර සභාවට දන්වනවා. නැවත වරක් සලකා බැලීම දාව කෙටුම්පත් අයවැය දෙනක සභාවට ඉදිරිපත් කිරීම විවාද අවස්ථාවට අදහස් කිරීමට අවස්ථාව ලබනවා. සභාවත්තුමනි සියලුම මන්ත්‍රීවරුනි මන්ත්‍රීතුමියනි කතරගම ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් මහත්මාත්මින්ගෙන් සහ මාධ්‍යවේදීන් සියලු දෙනාගේම අවසරයි. කතරගම ප්‍රාදේශ සභාවේ 2022 අයවැය යෝජනා විදියට මම යෝජනා කරා නවනගරයේ පස්නා තුම්පල අසල ඇති යසිකිලි පද්ධතිය. නමුත් ඒ අවස්ථාවේදී ලේකම්තුමා අපට ප්‍රකාශ කරේ මෙම පැසිකිලිය සභාවට පවරාගෙන නොමැති බවත් ඒ ගැන මම විස්තර ඉල්ලුවම මට පූජා භූමිය ඇසිකිලි සම්බන්ධවයි ජලසභාවතුමා ඉදිරිපත් කළා. මං කිව්වා ඒ වෙලේ ඔළුවේ කුමට කකුලට වෙහෙස් බඳින්න එපායි කියලා. මන්තුමා කිය අවස්ථාවේ මම පසුව සොයා බැලීමක් කරා. ඒක රාජ්‍ය ගොඩනැගිලි ඉංජිනේරු සංස්ථාවෙන් තමයි හදලා තියෙන්නේ. කතරගම ප්‍රාදේශ සභාවට බාර දීලා තියෙනවා. පළවෙනි මාසේ 9 වෙනිදා නැතිනේ ලේඛනේ. ඒකේ අස්සම් කර දෙන උපසේන මහත්තයා ටෙක්නිකල් ඔෆිසර් විදියට. ඔව්. එතකොට මේ සභාවට ලැබිච්ච මේ සම්පත මේක කොහොමද පිටස්තර පුද්ගලෙක් එහෙම නැත්නම් ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිවරයෙක්ට යන්න පුළුවන්. මට ඒකට උත්තර දෙන්න. ඒ වගේම ඒකේ ජල බිල් පස්සේ තියන්නේ චෙයාමන් Mr. Chairman බුද්ධික වනිආරච්චි ඇඩ්‍රස් එක තියෙනවා පබ්ලික් ටොයිලට් නියර් බස් ස්ටෑන්ඩ් කතරගම. මේ කොහොමද මෙහෙම වෙන්නේ? කතරගම ප්‍රාදේශ සභාවට ආйти ඒ බලක් අන්සතු කිරීම. අපි බලාපොරොත්තු වුණා ප්‍රාදේශ සභාවට ඇවිල්ලා අපේ ජනතාවට සේවය කරන්න. යම් යම් අවස්ථාවලදී අපි යෝජනා දානවා. දැන් මම සල්ලි නැහැ කියනවා. අපිට කියනවා සභාවට ආදායම් උත්පාදනය වෙන ක්‍රම ඉදිරිපත් කරන්නයි කියලා. නමුත් වගකීම් යුතු නිලධාරීන් මේ හම්බෙච්ච දේ අතහැරලා දෙන කවුද මේ වගකීමෙන් විරහිතව කටයුතු කරන්නේ? අපි මේ නිසා තමයි සභාවේ ප්‍රාදේශීය මගේ පළවෙනි යෝජනාව තමයි වැසිකිලි පද්ධතිය. අර ගහලා තියෙන පොදු වැසිකිලි පද්ධතිය කියලා ගහලා තියෙනවා. ආදායම යනවා කතරගම ග්‍රාම සංවර්ධන සමිතියට. මොකද්ද මේකේ තේරුම? ගරු සභාපතිතුමනි. හරි ගරු මන්තුමා ඒ යෝජනාව මම ඔබතුමා වගකීමෙන් යුතුව කතා කරන අපේ ලොකු ගමනක් යන ඔබතුමාත් එක්ක ආවේ. ඒක මම අදහස් මම කියන්නේ මේ ගමන යම් ඒක තමයි. දෙසැම්බර් මාසේ අපි ටෙන්ඩර් එකට දාලා තියෙන එක අපි ග්‍රාම නෑ මේක ටෙන්ඩර් එකට දාන කරන්නේ සභාපතිතුමා. මේක සත්‍ය ආදායම් විදියට 2021 සත්‍ය ආදායම් පෙන්වන්න ඕන ජනවාරි මාසේ 29 වෙනිදා. මේක පාවිච්චි කරලා තියෙනවා. मैं दिन वाटर पे दिन 8000 ගණන් කියලා දෙනවා පස්සේ මාස. තමයි ග්‍රාම සංඝ සමිතියේ පාවිච්චි කරලා තියෙනවා මම කියන්නේ අපි ඒක සභාවට සල්ලි තියෙනවා. සල්ලි සමිතිය වල ප්‍රසිද්ධිය දෙන්න පුළුවන්. ඒ අපේ ඒ දුන්නේ මේ කොමසාරිස් පාලනේ තියෙන කාලේ. අපේ සභාපති කොමසාරිස් පාලනේ ලේකම්වරයා දුන්නේ. ඒ ලේකම්වරයා ටොයිලට් වලින් ඉඳලා හොරකම් කරලා රටෙත් නැහැ. ලංකාවෙත් නැහැ ලේකම්වරයා. ලේකම් ජයතිලක මහත්මයා. ඊළඟ යෝජනාව ඒ ලේකම්වරයා ටොයිලට් පුරන් කරලා රටෙත් නැහැ. ඊළඟ සභාව ඊළඟ යෝජනාව තමයි කිරිහල. කිරිහල එදා මෙදා තුළ අපි මතකයි මම සභාවට ආවේ නේද? එතකොට ආරම්භයේදී මොනේ හයිලෙන්ඩ් ආයතනය. ඊට පස්සේ පසු කාලෙක එක්කෙනා පාවිච්චි කරා
ඊට පස්සේ අන්තිම මෙගා පුච්චි නමින් යනවා. මම නියෝජනය කරන්නේ කතරගම ප්‍රාදේශ සභාවේ නවනගරේ කොට්ටාසේ වල්ලි මාතාම ප්‍රේරණ ගාම සංඝ ග්‍රාමයේ අහිංසක ජනතාව වගේම නවනගරේ ව්‍යාපාරික මම නියෝජනය කරනවා. එතකොට මේ කිරිහලින් අයිතිකරු කියලා තියෙනවා තාක්ෂේරු කරලා නමුත් 7-5ක් සභාවට ආදායමක් නැහැ. එතකොට ඒ භූමි ප්‍රමාණය මේ ව්‍යාපාරික ස්ථානයේ පවත්වාගෙන යනකොට ස්ථිර ව්‍යාපාරිකයෝ සෑහෙන අපහසුතාවයකට වෙනවා. මොකද එවුන් අඩගොලීද වරිපණවද ඒ සියලු ගෙවීම් කරලා ඔවුන් ව්‍යාපාර පවත්වාගෙන යනවා. නවනගර මන්ත්‍රීවරයා විදියට මම බලන් ඉන්නවා. එතකොට ඒ මිනිස්සු මගෙන් අහනවා මොකද වන්තුනා ඔයගොල්ලෝ මේ අපි පත් කරගත්ත මෙන්න මේ විදිහට බලන් ඉන්නද කියලා. නමුත් සභාවට ආයිති නම් ඔබතුමා ප්‍රතින යුතුයකම ඒකෙන් ආදායම ගන්න ආයිති නැත්නම් කඩා ඉවත් කරන්න ඕන. එතකොට එතන ඒ ස්ථානය පෙරහැර කාලවල වලදී අපිට ලක්ෂ 1.5කට දෙකකට අපිට පුළුවන් මේක බදු දෙන්න. ඒ එහෙම මේ සිදුවීම නිසා මේක එක්කෙනාට ඕන විදිහට ඒක පාවිච්චි කරලා දෙනවා. ඉතින් එහෙම වුණාම අපිට මේ රෙද්දක් ගන්න ඉන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි දෙන යෝජනාවක් විදිහට දුන්නා. ඒක කිසිම නෑ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මහත්මයා මේ වගේ නෑ. මේ සභාවේ හදවත වගේ තමයි නගරේ. ඔබතුමා ඒක ගැන බලලා එයාට වගකීමක් ඇතුව ක්‍රියා කළා කියලා. ඒක නිසා තමයි අපි විරුද්ධ වුනේ. ඒ වගේම මේ කොරෝනා සමයේ අතිකාල ඒ ගමන් වියදම් ඒ වගේම මේ ලේඛනයේ තියෙන දත්ත ඔබතුමා ගිය අවුරුද්දේ අයවෙන් මේකට අරගත්ත දත්ත සම්පූර්ණ වැරදි දවස් බලන්න ඕනේ ඒවා. ඒ වගේම ප්‍රමුඛතාකරණය අය ප්‍රමුඛතාකරණයට ගත්ත අපේ යෝජනා. අනම් ප්‍රමුඛතාකරණය කරා. නමුත් ඔබතුමා කීයද ගාණක් තියෙන්නේ? 1.53 ලක්ෂ ගාණක් තියෙනවා. එතකොට මේ 53 ලක්ෂ ගාණට තියෙන යෝජනාවක් හදසුරුඳුගම් වාසමේ පාරවල් කොන්ක්‍රීට් කිරීම හොත් කාපට් කිරීම. එතකොට සභාපතිතුමා ඒ අන්සුරුඳුගම් වාසම විතර කිලෝමීටර් 12කට වැඩි තියෙන පාරවල් හදා. ඔය පාරවල් අන්න එකක්වත් ඔය එකක්වත් එතකොට එක ඒ කියන්නේ එක වසමක වැඩක්වත් ඉවර කරන්න බෑ ඒ සල්ලි වලින්. ඊට අමතරව ගලි බවසරේ. ගලි බවසරේට වෙන් කරලා තියෙනවා ලක්ෂ 11ක් දසලක්ෂ 98,900ක්. මුදා මේ තෙල් වලට. ගලි බවසරේට ට්‍රැක්ටරේට. බලන්නකො. ඊට පස්සේ සාමාන්‍යයෙන් එතකොට බැලුම තෙල් ලීටර් වාර්ෂිකව ඒ දෙකටම 91,660ක්. එතකොට මාසෙකට 7,638ක්. එතකොට සභාපතිතුමා ඒකේ සේවා ගාස්තු හදා 1,80,000ක් බෙන් කරලා තියෙනවා. බැලුවම වර්ෂයක නිකන් හිතන්නකො ගලි බවසරකින් කොච්චර ආදායම් වෙනවද කියන්නේ පහුගිය වසරෙන් බලන්න ඔය බෙන් කරලා තියෙන ප්‍රමාණයට ආදායම් නැද කියලා ඔය. ඊට අමතරව කියන්න තියෙන සභාපතිතුමා මේ සභාවට ඉදිරිපත් කරපු ලේඛන අපි ලේඛනතුමා ගැන හැමදාම කියනවා. අපිට එකක් එහෙට තව එකක් අපි බලාපොරොත්තු වුණා. අපි සියලු දෙනා අපිට වගකීමක් තියෙනවා මා ගැන නියුත් විදියට අපි මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ඡන්ද දීලා අපෙන් බලාපොරොත්තු වෙච්ච මිනිස්සුන්ගේ මුදල් මිනිස්සු බලාපොරොත්තු තමන්ගේ දරුවගේ අනාගතේ තමයි අපේ කර්මත් කියලා අපිව සභාවට එවන්නේ වැඩක් කරයි කියලා. අපිට වැඩක් කරන්න මේ වැසිකිලි පද්ධතියේ සිද්ධියම එන මුදල් පැහැර හැදෙන්න. ඒ වගේම මේවා ගැන හොයලා බලන්න නැතුව ක්‍රියා මේ ලේකම්තුමා ගැන අපිට කිසිම බැලීමක් නැහැ. දිගින් දිගටම කියනවා එයාම තියා ගන්නවා. අනේ වන්ද අපි ඉතින් අවිශ්වාසයෙන් යුතුව කටයුතු කරගෙන යනවා. අපි පෞද්ගලික තරහක් නැහැ කිසි කෙනෙක් එක්ක. අපිට මිනිස්සු දුන්න කලත් නිසා මෙතනට ආවා. අපිට වටින මිනිස්සු වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරා. ඒකත් එහෙමයි. ආත් එක්ක පෞද්ගලික තරහක් නැහැ. මම මෙතනට ආවා. මම මෙතනට ගියා මෙතනින් ගියා. ජනතාව ඉදිරියේදී මාව යෝජනා කරත් මම මෙතනට එයි නැත්නම් මම ගෙදරට වෙලා ඉන්නවා. දේශපාලනට ආවත් නැත්නම් මම කාටවත් දොස් කියන්නවත් පණින්නවත් මේ නැගිටලා මම ප්‍රකාශ කරේ නැහැ. හවත්වා මේ පිටිච්ච දෙයක් විතරයි කතා කරේ. නැත්නම් මට තිබුණා මගේ කවුරුත් කියන කතා කරන්න. මට එහෙම අවශ්‍ය නැහැ. මොකද මම ආවේ යම් බලාපොරොත්තුවක් ඇතුව මන්ත්‍රී කෙනෙක් කියන්නේ මොකද්ද? ඒ මන්ත්‍රී නුඹරේට වටිනාකමක් එක්කලා යන දවසට නිහතමානීව යන්න. ඒක නිසා
ලබන්නා වූ වසර සියලු දෙනාටම සුබ නව වසරක් ප්‍රකාශ කරමින් ඔබ සමන්ට සුබ අනාගතයක් ප්‍රකාශ කරමින් මගේ වචන සාපේ ආසන්න කරනවා. කොහොමද लेखनතුමා ඇතුළු සභාවේ සියලු සේවක මාත්මීන්ගෙන් මාධ්‍යවේදී ඇතුළු මේ අවස්ථාවට එකතු වෙන සියලු දෙනාගේම අවසරයි. සභාපතිතුමනි මම කතා කරන කලින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ අයවැය කීවෙනි වරද කියලා. තුන්වෙනි වරද ආයිසරයක් තියනවද දෙවෙනි වරද ආයිසරයක් අයවැය සභාවට ඉදිරිපත් කරනවද කියලා කතා දැනගන්න කැමතියි. නෑ අපිට පළවෙනි එක දාලා කිව්ව අවසාන වරට සලකා බලනවා කියන්නේ. ගිය සභාවට අපිට දැනගන්න අවශ්‍ය ඉදිරිපත් කරා. යනවා අයවැය දැන් සම්බන්ධුන්නේ නැහැ. දෙවිවර කතා කිරීම ඉදිරිපත් කරා. ඒ කියන්නේ මම අහන්නේ ආයසරයක් ඉදිරිපත් කිරීමක් තියෙනවා. ආයෙ ඉදිරිපත් කිරීමක් නැහැ. මේ අවසාන වර විතරයි. ඔව්. එතකොට සභාපතිතුමනි අපි අයවැයක් කියලා කියන්නේ සරලව ගත්තොත් ලැබීම සහ වියදම. ලැබීම සහ වියදම. අපි මේ සභාවට ලැබෙන ආදායම පිළිබඳව අපි පක්ෂයක් විදිහට ආදායම වියදම් කරන ආකාරය පිළිබඳව අපේ කිසිම පැහැදිලිභාවයක් විශ්වාසයක් අපිට නැහැ. විශේෂයෙන්ම සභාපතිතුමනි මේ ප්‍රාදේශ සභාවට මාසෙකට කෝටියක් ආදායම ලැබුණත් කෝටි දෙකක් ආදායම ලැබුණත් ඒ කෝටියට හරි කෝටි දෙකට හරි ලැබෙන ආදායමට හරියන වියදම හදලා තියෙනවා. හැබැයි සමාජයට මේ ග්‍රාම සේවා වසම්පහේ ගම්වලට සේවයක් නුනට මේ සභාවේ ඉන්න අතලොක්ෂ පිරිසක් අතරේ සහ සභාවේ පරිපාලන කටයුතු වලට ගැළපෙන විදිහට ඒ වියදම ලක්ෂ 75ක් ලැබුණත් කෝටියක් ලැබුණත් සභාව ඇතුලේ මුදල් ටික වියදම් වෙලා ඉවරයි. අපි දකින්නේ ගමට සංවර්ධනයක් වෙනවා. විශේෂයෙන්ම කතරගම ග්‍රාම සේවා වසම්පහෙන් සෙල්ල කතරගම ගත්තොත් මේ වසර 4 තුල සභාවේ පාරවල් හැදුවේ රජයේ සල්ලි වලින් සභාවේ ආදායමෙන් වෙච්ච දෙයක් මම දකින්නේ. ඒ වගේම තමයි අනිත් ග්‍රාම සේවා වසම්වල ගත්ත සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රාදේශ සභාව හරහා ක්‍රියාත්මක වෙනවා අපි දැක්කේ නැහැ. ඒ වගේම සභාපතිතුමනි අපිට මේ සභාවේ ලැබීම් සහ වියදම් පිළිබඳව කතා කරනකොට අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මේකේ අපිට සභාවට දාලා අනුමත කරගන්නේ වෙන මුදලක් අනුමත කරගෙන අපිට සභාවේ මන්ත්‍රීවරු විදියට සභා වාර්තා වෙනකොට වෙන වාර්තාවකුත් පළාත් පාලන ආයතනයට යන්නේ වෙන වාර්තාවක්. උදාහරණ මම කීපයක් ඉදිරිපත් කරන්නම්. 2027 වෙනි මාසේ අපිට දීපු සභා වාර්තාව තියෙන 47 ලක්ෂ ගාණක්. එතකොට පළාත් පාලන ආයතනයට යවලා තියෙන 48 ලක්ෂ ගාණක් වියදම් කරනවා. එතකොට 2026යි 6 වෙනි මාසේ 24 සභා වාර්තාවේ අපිට 55 ලක්ෂ ගාණක වියදමක් සහිත සභා වාර්තාවක් ගෙවීම් වාර්තාවක් එවලා පළාත් පාලන ආයතනයට යවනවා 69 ලක්ෂ ගාණක ගෙවීම් වාර්තාවක්. එතකොට 2021 5යි 26 52 ලක්ෂ ගාණක වාර්තාවක් අපිට එවලා පළාත් පාලන ආයතනයට යවනවා 60 ලක්ෂ ගාණක ගෙවීම් වාර්තාවක්. එතකොට 2020 9 වෙනි මාසේ 28 1 කෝටි 98 ලක්ෂ 1 කෝටි 19 ලක්ෂ ගාණක් සභාවට දාලා අනුමත කරගෙන පළාත් පාලන ආයතනයට යවනවා වියදම් කරේ මාසේ සභාවට 75 ලක්ෂ ගාණයි කියලා. මෙතන වෙනස විතරක් තියෙනවා ලක්ෂ 43ක් සභාපතිතුමනි. මේ හැම මාසෙම තව තියෙනවා මේ හැම මාසෙම ලක්ෂ ගණන් වල ලක්ෂ 14 8 1 2 10 15 ලක්ෂ 43 මේ සභාවේ මුදල් වෙන පාරවල් වල ගිහිල්ලා තියෙනවා. එතකොට මන්ත්‍රීවරුන්ට දෙන අයවැය වාර්තාව සභා වාර්තාව මාසික ගෙවීම් වාර්තාව තමයි පළාත් සභාවට යවන්නේ. පළාත් පාලන ආයතනයට යවන්නේ. එතකොට මේ යවපු පළාත් පාලන ආයතනයට යවපු වාර්තාවේ අපිට යවපු වාර්තාවල රුපියල් වලින් සත වලින් තියෙනවා නම් රුපියල් 1000 වලින් 2000 වලින් 10 ගණන් වලින් තියෙනවා නම් අපිට මොනවා හරි කියලා හිත හදා ගන්න පුළුවන්. ප්‍රදේශීය මහජන නියෝජිතයෝ විදියට ලක්ෂ ගණන් හොරපාරේ යනකොට අපිට මේ අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් අපේ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට නැහැ. ඒක නිසා අපි මේ අයවැයට මේ කතරගම ජනතාවගේ බදු මුදල් වලට වෙන විනාශයට විරුද්ධව අපේ විරුද්ධත්වය මේ අයවැයට ප්‍රකාශ කරනවා. ඒ වගේම මම සඳහන් කරන්න ඕන ඔබතුමා ගිය සභාවාරයේ සභාවට අයවැයක් ඉදිරිපත් කරා. ඒ අයවැය පරාද වුණා. එතකොට මේ සැරේ අයවැය සභාවට ඉදිරිපත් කරනවා නම් සංශෝධිත අයවැයක් හරි අපිට ඉදිරිපත් කරන්න. අපි කාටවත් අයවැයක් කියවල නැහැ. මේ අයවැය
ඉදිරිපත් කළ සභා සම්මත කරලා ලයිව මන්ත්‍රීතුමා නැගිටලා ස්ථිර කළා අයවැය සම්මත කරනවා. මේ සම්මත කරනවා කියලා ස්ථිර කරනවා. හැබැයි ගිය අයවැය පරාදයි. ඒක ආයි සභාවට ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. එහෙමනම් මේ සැරේ අයවැයක් ඉදිරිපත් කරනවා අපිට අයවැයක් සභාවට මන්ත්‍රීවරුන්ට දෙන්න ඕනේ කියලා අවබෝධයක් ගන්න. එහෙම එකක් නැහැ. ඒක නිසා අයවැයක් ඉදිරිපත් නොකරපු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් නොකරපු අයවැය විවාදයක් විදියට මම මේක දකිනවා. ඒකද අපේ විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ ප්‍රාදේශ සභාවට ලැබෙන ආදායම අතිකාල දීමනාවලට විශාල වශයෙන් මේ ආදායම නාස්ති කරන ආකාරයක් අපි දකිනවා. විශේෂයෙන්ම පෞද්ගලික මාස කිහිපය කොරෝනා නිසා සෑම රාජ්‍ය ආයතනයකම චක්‍රයකට මගින් දැනුම් දුන්නා 150ක් සේවකයෝ සහභාගීත්වයෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ. එතකොට කතරගම ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ අපේ සභාවට යන වැඩිම වියදම තමයි ඔය වන්දනා ප්‍රතිමතුන් වෙනකොට කුණු ටික එකතු කරලා ඒ ටික නගර පිරිසිදු කරන එක ඔය වගේ දේවල්. මේ කාලය තුල ඒව වුන්නේ නැහැ. පෞද්ගලික මාස කිහිපය තුල අපි දැක්කා දින 10ට ලක්ෂ 15යි 13යි ලක්ෂ 11යි වාහනවල තෙල් ගහලා තියෙනවා. එතකොට දිනකට 15000 ගණන් වල තෙල් ගහලා තියෙනවා. මේ කොරෝනා නිසා වන්දනා ප්‍රතිමතුන් ඇවිල්ලා කුණු ඉවත් කිරීම නිසියාකාරව සිදු වුණේ නැහැ. කුණු ගොඩවල් නගරේ ගොඩ ගැහුන්නේ නැහැ. මගුල් ගෙවල් වලට ඨකරම් මඩු ප්‍රවාහනය කරයි කියලා වතුර පෞෂල් ප්‍රවාහනය කරයි කියලා ප්‍රශ්නයක් ආවේ නැහැ. එතකොට මල ගෙවල් වලට අසීමිත වෙනද යන තරම් වියදමක් සභාවට දරන්න උන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ තෙල් මේ විදියට තෙල් ගහන තරම් වාහන දිව්වේ කොහෙද? ඒක නිසා මේ ප්‍රාදේශ සභාවේ ගෙවීම් වල කිසිම පැහැදිලිභාවයක් අපිට නැහැ. ඒ එකම මේ ලක්ෂ 43ක වෙනස තියෙන්නේ මේ අර කොරෝනා බඩු බෙදපු කාලේ. කොරෝනා වලට බඩු බෙදපු කාලේ. එතකොට අපි මේ ලක්ෂ 43ක් සභාව වාර්තාවේ පළාත් සභාවට යවපු එකේ තියෙන වෙනසේ මේ ලක්ෂ ගණන් කොහෙද ගියේ කියන ගැටලුව අපිට තියෙනවා. ඒ වගේම ගලිබවුසරේ ආදායමෙන් පවා අපිට සැකයක් තියෙනවා. සභාවේ ගසා කෑමක් සිදු වෙනවා මේ ගලිබවුසරේ දත්ත අරගෙන බැලුවම. එතකොට අතිකාල දීමනා ගෙවන කිසිම ක්‍රමවේදයක් නැහැ. සභාවේ විශ්‍රාම ශාලාවේ ආදායමක් නැහැ හැබැයි අතිකාල දීමනා ගෙවලා තියෙනවා. ඒක නිසා මේ අයවැය අස්සක් මුල්ලක් නැර හැම එකක්ම මේ සභාවේ හැම මාසයකම ගෙවින් වල අපහැදිලිභාවයක් තියෙනවා. ඒක නිසා අපි මේ අයවැයට පක්ෂයක් විදිහට විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාගේම විරෝධය මේ අයවැයට ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. ආස්ථා දුන්නට බොහොම පෞද්ගලික කාර්යාලවල මන්ත්‍රීවරු නායක මන්ත්‍රීවරු පත් වුණාම ඒක සභාවේ කටයුතු අවබෝධ කරගන්න තිබුණා අපි නියම යවුව යන්න කියලා. එහෙම ගියා නම් හැබැයි ඔහොම ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒක දැනුවත් බවක් තියෙනවා මේ නොදැනුවත් බව හින්දානේ. ඒ හින්දා අයවැයක් පළවෙනි වගේ ඉදිරිපත් කරපු එක තමයි දෙවෙනි වර සලකා බැලීමෙන් මේ ඉදිරිපත් කරන්නේ. නැවත ආයේ යෝග්‍යක මායත පැලෙන්නවන්න ඕනේ නැහැ. ඒ වගේම ආණ්ඩුකාරතුමා බලාපාන කොන්සාස්තුමා අනුමත කරපු යම් කිසි ගෙවීම් తీරවන ඒව සභාවට ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. 165 එක වගන්ති යටතේ ආණ්ඩුකාරතුමා බලාපාන කොන්සාස්තුමා අනුමත කරපු ගෙවීම් తీරවන ඒවා අනුමත කරගන්න අනුමත වෙනවා. ඒ වගේම සභා අනුමත කරනවා කියන්නේ තමයි ආණ්ඩුකාරතුමා කොන්සාස්තුමා සභා අනුමත සභාවේ සල්ලි ගෙවන සභාවේ සල්ලි ගෙවන මුතුමාල ලියලා වල පරීක්ෂණයක් යනවනේ සභාවේ යෝජනා ඉස්තිර කරලා ඊට පස්සේ ගෙවීමනේ යවන්නේ මරත ගෙවීම සභාවට දාන්න ඕනක් දෙන්න නැතිව 165 එක වගන්තිය ඔබතුමා මරත කියවන්නකො මරත කියවන්න ඒක කොරෝනා පූදරු දවස්වල මේක ප්‍රාදේශ සභාවේ සේවකයෝ සම්පූර්ණයෙන්ම ඒ දවස්වල අපි පැය 24 පුරාම සභාව ඇරලා තිබුණා. ලේසි ප්‍රවාහනය කරන්න. ඒ වගේම මොනාරි ඒ දවස්වල මිනිසුන්ට අපි වීල් සහනදාහය විදිහට එළවලු සීනි පරිප්පු අපි ඒක සෑම ගෙනල්ලා අපි මොටරාගලි වීලෙක් එහෙම සහන මිල ගෙනල්ලා මේ ජනතාවට සහන දුන්නා. ඒ කාලේ අපි සභාවේ සීරු සේවකයෝ වැඩ පරිපාලකටයි සෞඛ්‍ය පරිපාලන දෙන්නෙක් නෑ අපි 150ක් කියන්නේ. ඒතර මේ දෙන්නයි මේ දෙන්න සෙනසුරාදාට පොය දවසට වැඩ. ඉතින් ඒ දෙන්න නතර කරොත් එහෙම කවුද ඒක කටයුතු කරන්නේ? ඉතින් ඒ දෙන්නට අනුව තමයි සෙනසුරාදාට පොය දවස් අපි ආණ්ඩුකාරතුමා පළාත් පාලක කොටසම අනුමත කරලා ඒ අධිකාරිය ඒවා ගෙවන්නේ. එහෙම නැතුව මේ අපිට ඕන විදිහට ගෙවීම කරන්න බෑ. මේවා නිත්‍යානුකූලව හරියට දැන් ගොල්ලන් ලියලා යවලා ආණ්ඩුකාරතුමා මම පාවුල් විදිහට යවුවනේ ටෙස්ටම ඒ යවලා ඔක්කොම පරීක්ෂණ කරනවා. ඒක කිසිම මේ ඇයිද බොරුවට චෝදනා කරන්න නැතුව ඔප්පු කරලා පෙන්නන්න. බොරුවට නිකන් මෙතන ඇවිල්ලා පොරක් වෙනවා මාධ්‍ය ඉදිරියේ ඇවිල්ලා මහලු කුට නිකන් වංචා කරා දූෂණ වුණා කියලා අපි පිට දානවා කියලා කියන්න පුළුවන්. ඔප්පු කරන්න.
ඕන කෙනෙක් ඔප්පු කරන එක මම විසිට යන බය නැහැ සැලෙන්නෙත් නැහැ මට මම වැඩ කටයුතු ටික පැහැදිලිව කරගෙන හරි ඒක ඔබතුමාලා දැන් අවස්ථාව ඉවරයි මුන්නේ අවස්ථාව නෑ දැන් කියපු විදිහට මට උත්තරයක් දෙන්න. කියන්නේ කිව්වනේ. මේ තියෙන 2029 මාසේ 28 පළාත් සභාවට වාර්තා. මේ තියෙන අපිට වාර්තා. මේක තමයි ලක්ෂ 43ක වෙනස. ඒක වෙනස මොකක්ද කියලා හොයාගන්න. වෙන ඔප්පු කරන්න සාධක. හරි. ඒ වෙනස මොකක්ද කියලා සමහර වෙලාවට මුද්‍රණ දෝෂ වෙනවා. මේ ලක්ෂ 43 හරි ඒක ඔබතුමා ඇවිල්ලා මම නිලධාරියෙක් ඔබතුමා සභාවට ඇවිල්ලා ඒ මොකක්ද වෙනස කියලා හොයන්නේ. ඒක නැතුව මෙතන මේ ඇවිල්ලා දැන් ඔබතුමාම විරුද්ධව කොහොමද නිලධාරියෙක් ඉන්නේ. මේ වවුචර් අවුජරාවුම පරීක්ෂා කරන්න. ඒක තමයි මම කියන්නේ. ඇවිල්ලා ඔබතුමාලට මම නිල නොදී නැහැ. ඕනම කෙනෙකුට දැන් අර ජේවි මන්ත්‍රීවරු දෙන්නෙක් එක ප්‍රශ්නයක් කියලා අර බැටරි ප්‍රශ්නයක් එතුමාලා ඇවිල්ලා ඇහුවා. ඊට පස්සේ ඒක ඔක්කොම විසඳුවා. ඒ අනුව මේ කටයුතු කරන්නේ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ නිලධාරීන් මම කිසි පුරුද්දක් සංගන්නේ නැහැ. ඕන කෙනෙක්ට විරුද්ධයි. ඇවිල්ලා බලලා හොයලා ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් පරීක්ෂණයක් පහුගිය කාලේ මන්ත්‍රාගලෝයි මම ආණ්ඩුකාරතුමාලට කොහොමයි පරීක්ෂාවක් කරන්නේ. ඒතර මම නිර්දෝෂී. එහෙමනම් මට දුරේ ඉන්න බෑනේ. කටයුතු කරන්න බෑනේ. මම දුරේ බහ ගන්න පුළුවන් නේ. ඔබතුමාලා වෙන අවස්ථාවක් තියෙනවා කතා කරන එක අවස්ථාවයි දෙන්නේ නැත්නම් මට කාල වේලාව වෙනවා. සභාවතුමා ඇතුළු සියලු මන්ත්‍රීතුමාලා සම්මානීය අවසරයි. ඒ වගේම හැමදෙන සියලු දෙනාගේම අවසරයි. ආදී මන්ත්‍රීතුමා අවසරයි. සභාවතුමනි ඇත්තටම ඔබතුමා අවුරුදු 4ක් මේ විදිහට ආයවැලේගෙන සභාවට ඉදිරිපත් කරා. හැබැයි මේ ආයවැලේගෙන හතරම අපි වන්දර බැලුවා. බලලා අපි කොන්ද කෙලින් තියන්. කොන්ද කෙලින් තියන් අපි හරි තීරණ අරන් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා අයවැලේගෙනත් ඉදිරිපත් කරන්නේ කුසු නියමිත. අන්න කතාව ඒ. අපි දකින්න දේ. ඒ කියන්නේ අයවැලේගෙනත් කියලා මන්ත්‍රවලට යෝජනා කරනවා. ගම්වල සංවර්ධනය කරන යෝජනා කරනවා. ඔබතුමාලා යෝජනා ලියවිලට සීමා කරලා තියෙනවා. ඔබතුමාලා යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ ගම්වල. ඔබතුමා කතරගම ප්‍රදේශයේ සභාපතිතුමා. එතකොට ඔබතුමාට බෑ එක කොට්ටාසයක් නියෝජනය කරලා එක කොට්ටාසෙන් ඉඳලා කඩගන්න. ඔබතුමා මුළු කතරගම ප්‍රදේශයේ සභාපතිතුමා. එතකොට ඔබතුමා මේ අවුරුදු 4 ඇතුළත ඔබතුමා සේවය කළේ කොහොමද කියන්නේ ඔබසෙල්ලා? ඔබතුමා සේවය කරා ඔබතුමාගේ කොට්ටාසි ඉලක්ක කරා. හරි අර සභාපතිතුමා. ඔබතුමා සේවය කරා ඔබතුමාගේ කොට්ටාසි ඉලක්ක කරා. අපි ඒක වැරදි කියන්නේ නැහැ. හරි සේවය කරන්න ඕන ගමට. හැබැයි ඔබතුමාට අයිතියක් තියෙන මුළු කතරගමට සේවය කරන්න. ඔබතුමා ඔක්කොල පෙන්නන ගම්මුදාර කරපු සේවය සභාපතිතුමනි. එතකොට සභාපතිතුමා අපි දකින්න එකම දෙයක් තමයි අයවැලේ කියන හදන ඔබතුමා කොට්ටාස හදට ඔබතුමා සේවය කළා තියෙන්නේ කිහිපයකට පමණයි. අපේ ප්‍රධාන වැරද්ද ඒක ඔබ දකින්න අයවැලේ. ඊට පස්සේ ඔබතුමා සෑම අයවැයකම දානවා පෙරපාසල් පාලිකාවට රුපියල් 5000ක දීමනාවක්. එතකොට අපේ දීවර ගම්මන පෙරපාසල වැහෙනවා. දීමනාව දී ගන්නට ගුරු දෙමාපියන් රුපියල් 1000ක් උපාවකට දෙමාපියන්ගේ ළමයි 10යි 5යි ඉන්නේ. එතකොට ඔබතුමාට මේවා ඉදිරිපත් කරා. හැබැයි ඔබතුමා ගණන් ගත්තේ නැහැ ලබාක. ඔබතුමා කියනවා අනුමතලා වෙන්න ඕන පරසවයි. එතකොට අවුරුදු 4ම අනුමතය කරන්න බැරිුණා ඒක. එතකොට මොකටද මේ අයවැය ලේකන අපි ඉදිරිපත් කරන්නේ? එතකොට ඒ විදිය තමයි ඒව හැදෙන්නේ තියෙන්නේ. එතකොට මේ ආදී මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා කිරියාල. කිරියාල ගන්න ඉස්සෙල්ලාම ප්‍රශ්න කරන්නේ මම නීතියානුකූලව ඔබතුමාට මේක ඉල්ලලා තියලා ප්‍රශ්න කරන්නේ කිරියාල ගැන. ඔබතුමා මට දෙන උත්තරය තමයි කිරියාල කියන අපිට කියන්නේ දේවාලයට භූමියක් කියලා. ඒක හරි. ඔබතුමා මට දෙන උත්තරේ අපි ලියවිල් අරන් යන දේවාලයට කියන නිලතුමාගේ තොරතුරු ඉල්ලනවා. අපි දවස් 3ක් රස්තිවාද කරනවා. අපිට ඒක උත්තර දෙන්නේ. ඒකට අමතරව පෙරහැර ආදායම. පෙරහැර ආදායමෙන් අඩ 22ක ආදායම නැහැ සභාවට. එක කඩේක ටෙන්ඩර් මුදල 85000. රවුම් කඩේ ගානේ වතුරමාලට කඩ 22ක් ටෙන්ඩර් දාන. ටෙන්ඩර් කම්පැනිවලට දෙනවා. රුපියල් 85000 කඩ එක කඩේට මුදලයි කරන්නේ. ඔබතුමාගෙන් මම ප්‍රශ්න කරනවා නීති අනුකූලව. ඔබතුමා මට දෙන උත්තරේ මේවා මටයි කියන්නේ දේවාලේ අනුග්‍රහ දක්වන බැතිමතුන් ඉඳලා ඒකට කපාහැරිය කියන කම්පැනිවලට. අපි මම මගේ ගාන ලිඛිත ඉල්ලීම් කර ප්‍රශ්න ඔක්කොම එකක් තියෙනවා. මම ඒ සාහිත්‍ය අතවදා කොහොමද මගේ අවස්ථාව දෙනවා ඔබතුමා. මගේ අවස්ථාව. එතකොට මම ඔබතුමා දුන්න උත්තරය අරන් යනවා දේවාලෙට. ඊළඟ ලේකම්තුමාගෙන් මේකට උත්තර ඉල්ලනවා. දවස් 3ක් මම රස්තියාද කරනවා. ඔබතුමා මට දුන්නේ මේවා දේවාලට දීපු පරිත්‍යාගයෙන් තමයි මේවට කපාහැරිය කියන්නේ. මම ඒ තරම් දේවාලෙ ගිහින් ලේකම්තුමාගේ තොරතුරු දවස් 3ක් මම රස්තියාද කරනවා. අපි දෙන්නම යනවා. ඊළඟ රස්තියාද එතකොට සභාපතිතුමා මේ නගරයේ සීමාවේ ආදායම එන්නේ සභාවට නෙවෙයිද? දේවාලට යන්නේ. එතකොට ඔබතුමා මේ ආදායම කළමනාකරණය කරලා නැහැ. එතකොට ඕනෝනේ තමයි කම්පැනිවල සල්ලි හම්බ කරලා තියෙන්නේ. එතකොට බිලද දැන්වීම වලින් පූර්වවලේ සතපහක් සභාවේ දීපාර පෙරේ ආදායම නැහැ සභාවට. එතකොට අපි මොකටද මේ සභාව මේ නඩත්තු කරන්නේ කොහොමද සභාව? මේ සභාව නඩත්තු කරන්නේ මේ ලැබෙන ආදායම. මේ ගමන සේවය කරන්න ලැබෙන ආදායම. හැබැයි ඒ ආදායම වෙන දෙයක් ගන්න නැත්තම් එතකොට සභාපතිතුමා අපි මේ අයවැය හතරටම විරුද්ධ වෙන්නේ මෙන්න මේ හේතු කාරණා හින්දා. අපි කොන්දක් කෙලින් තියක් සමාජයට මූණ දෙන්න පුළුවන් විදිහට සමාජයට උත්තර දෙන්න පුළුවන් විදිහට අපි විරුද්ධ වෙලා තියෙනවා. අපි මේ සම්ප්‍රදායට පුළුවන් මේ අයවැයට විරුද්ධ වෙන්නේ නැහැ. අපි හරි දේ බලනවා. හැබැයි අපිට කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ මේ අයවැයට විරුද්ධ වෙන හේතු මෙමෙ කියලා නෑ.
අපි හරියට බලලා අධ්‍යයනය කළා තමයි විරුද්ධ වෙන්නේ. අපි ඔබතුමා ඉල්ලන්නේ මේ අයවැය කමන්නේ ඔබතුමා සම්මත කරගෙන හරියට මේ සේවය කරන්න. හැබැයි අපි දකින්නේ නැහැ විදිය. අවුරුදු 20ක් කිව්වම් දෙකේ සභා පාලනය කරා. හැබැයි අපි එදා ගියෙත් මේ දුක්බර ජීවිතයත් තමයි මතරම් ගන්න දිනින්නේ. හැබැයි ඔබතුමාලා යාන් වලින් අවුරුදු 8ක්. ඒ අවුරුදු 8 අපි දැක්කේ නැහැ මේ හදියා. ඒ දේව තමයි ප්‍රතිපත්ති කියන්නේ. ඔබතුමාගේ මම ප්‍රශ්න කළා මම හිටිය ආසනේ. මම ඔබතුමාගේ ප්‍රශ්න කරා මම ආසයෙන් අයින් කරා. මේ ප්‍රශ්න කරනකොට ඔබතුමා මගේ ආසයෙන් අයින් කරා. ඒ කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්න අහන්න අයිතියක් නැද්ද අපිට? එහෙම තමයි ඔබතුමාලා හැසිරුනේ. අපි කියන සභාපතිතුමා අපේ අයට විරුද්ධයි කොහොමද? විරුද්ධ වෙන හේතු කාරණා මෙන්න මෙහෙ බොහෝමයක් තියෙනවා. එකින් එක ගන්න පුළුවන්. ඒ වගේ තමයි සභාපතිතුමා. මේ ආයතනයේ තියෙන වාහන. මේ ආයතනයේ තියෙන වාහන තියෙනවා. තම තමන්ගේ බුද්ධ අපකදා පාවිච්චි කරනවා. මිනිත්තු පිටතන මාස දෙක තුන. මේ මහජන මුදල් මහජන දේපල. අද බලන්න කියලා වතුර කවුසල කියන කොහොමද කියන්නේ? මාසෙකමාරක් විතර ගිහින් ගන්න. මේකට ලැබෙන ආදායම කොහොමද ලැබෙන්නේ? මේ සභාව තියෙනවා නම් යම් කිසි පුද්ගලෙක් වතුර අවස්ථාවක් තියෙනවා නම් ඇවිල්ලා ගෙනියන්න. හැබැයි බෞද්ධය තියෙන කොහෙද? මේ ආයතනවල තියෙන මේ යන්ත්‍රෝපකරණ ඉබාගත කියලා තියෙනවා. මේ පාලනයක් නැහැ. කැඩෙනවා කියලා කියනවා. කැඩෙනවා තමයි. මේ පාලනයක් නැහැ සභාවතුමා. ඉතින් ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන්න වෙනවා. ඉතින් සභාවේ ආදායම වියදමට වැඩි. ඒක ආදායම නැති වියදම ගන්න. ඉතින් අපි දකින්නේ මෙන්න මේවා කර්මනාකරණය කරලා මේ සභාවේ දිනුව ගෙනියන නම් හරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලක් අපි දකින්නේ මේ අය වෙන්නේ නැහැ. ඒකෙන් තමයි මේ අයට සම්පූර්ණ විරුද්ධ. ඔබතුමාගේ සහෝදරිය වන පීජීටී වස්සනා යන අය විශ්ව සභාවකදී තෝර එතන බලවලු තියෙනවා. මේකට බලවලදී ඔබතුමා ඒ සෞඛ්‍යම් කරුවේ ප්‍රස පුණුවාදී. නමුත් ඔබතුමා පාඩම් කතා කරන සහෝදරිය පුණුවාදී මුට්ටෙන් දානු මේ රැකියාව අවස්ථාව අපේක්ෂාව එක අදු අපුරා පාඩුවා තිබෙන්නේ නෙවෙයි. නමුත් මේ ඔබතුමාගේ සහෝදරිය රැකියාවක් දෙන්න ඉතාමතාම සභාවේ මුදල් ආභාවිතාවක් කරලා තියෙනවා. නමුත් එයාට සභාවේ මුදල් පඩි ගෙවුවට මේ අයවැය ලේඛනයේ කෙටුම්පතේ එයාගේ නම නැහැ. කොයිතරම්වත් බැලුවා මුදල් ගෙවුව තැනක් එතන එයාට මුදල් ගෙවන්නේ නැහැ. ඒකින්ද මේ අයවැයට අතුරුදෙන එක හේතු වෙනවා. ඊට පස්සේ ගිනිබට 4 දෙනෙක් අවශ්‍යයි කියලා ඔබතුමා ගිනිබට 4 දෙනෙක් ගන්න සභානුමතියකින් තොරව. ඒතකොට 4 දෙනෙක්ට පඩි ගෙවනවා. ගිනිබට කියන්නේ හොඳ උසස් පඩියක් තියෙන රස්සාවක් සාමාන්‍ය නිකම් කරුකට නම් ඒ තේරෙන්නේ. නමුත් ඔබතුමාගේ බාල සහෝදරයා ඒකට රස්සාවක් දෙන්න ඕන කම නිසාම බදුල්ල දෙන්නෙකුත් එක්ක බදුල්ල දෙන්නෙකුට අපේ සල්ලි ගෙවනවා. අඩු ගන්න 4 ගම දෙන්නෙකුට තා කමන්නේ 4 දෙනා. බදුල්ල දෙන්නෙකුට අපේ සභාවේ අරමුදේ සභාවරුන්ගෙන් කිසි අනුමැතියකින් සල්ලි ගෙවනවා. ඉතින් එතෙන්දී ඒ ගෙවුවට කමන්නේ නැහැ කොහොමද? නමුත් එතනත් ඒ දෙන්නෙක්ගේ නම නෑ ආයෙ වැඩේකනේ. දෙන්නෙක්ගේ ඉතින් මේ මුදල් ආභාවිතාවන් නැති අපි ආන්ති එක ඒකටත් අපි මේ සභාවේ මේ ගේමට විරුද්ධ වෙන හේතුවක් වුණා. ඊට පස්සේ සභා විශ්‍රාම ශාලාව ගත්තම අපි බලලා තියෙනවා සභා විශ්‍රාම ශාලාවේ. සභා විශ්‍රාම ශාලාවේ 7-5ක ආදායමක් පෙන්නන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ විශ්‍රාම ශාලාවට සල්පකම් කරු දෙන්නෙක් යොදවන පිරිසුදු කරන්න. එතකොට නිකේතන භාරවලට අතිකාල දීලා තියෙනවා. හැම මාසෙක මේ ගත්තන් පස්සේ හැම වාර්තාවක් තියෙනවා. අතිකාල ප්‍රකාශ කරලා 9000 ගණන්. එතකොට විදුලි බිල ගලවමත් සභා විශ්‍රාම ශාලාවේ විදුලි බිල 14000යි 15000යි 13000යි ජලය බිල එහෙම එකතු කරාන් පස්සේ මම හිතන්නේ විශාල මුදලක් තියෙනවා. ඉතින් මේ විශ්‍රාම ශාලාව මෙතන තිබිලා වැඩක් නැහැ සභාවතුමා. මේක උතන වෙන කාර් පාක් එකක් තිබුණා නම් මම හිතන්නේ කාර් පාක් එකෙන් අපිට විශාල මුදලක් ආයෙ වෙනවා. ඉතින් මම හිතන්නේ කෙටුම්පතේ බලන්න ඔබතුමාලා කොයිකවත් විශ්‍රාම ශාලාවේ ආදායම් දීවි කියලා අපි ආවම ගෙවීම් කවුලෙන් ඒක සල්ලි බඳින්නෙත් නැහැලු. ඒක නම් පෞද්ගලික පූජලයක් වෙලා තියෙන්නේ ඒක. 7-5ක් බඳලා නැහැ. ඉතින් මේක මේ අයවත් කොහොමද සභාපතිතුමා ආදායම් ඔබතුමා කියනවා කන්න දුන්නට අපිට මොලේ දෙන්න බෑ කියලා. ඉතින් අනේ මන් දන්නේ නැහැ. අපි දැන් මොලේ ඉච්චර නැතුණා කන්න මම නම් රොස් වෙලා කරලා වැඩ දෙකයි සම්මාන එකක් මට තියෙනවා. මම දන්නවා මගේ අධ්‍යාපන මට්ටම ඉච්චරයි මට තියෙන්නේ. මම සාමාන්‍ය පෙළ සාමාන්‍ය ගණිතෙත් එක පරිණිසරින් පාස් වෙලා රොස් වෙලා කරේ. ඉතින් ඒකද අපිට මේ වගේ බොරු කරන්න මම ආනම මේ නිලධාරි උපාධිධාරීන් ඔයාලා මේ වාර්තාව හැදුවද? ඔයාලා උපාධිධාරීන් නම් අපි අහනවා අඩු ගානේ මේ 2021 තියෙන ලේඛනේ
22 දාගන්න බැරි නිලධාරිනේ ඈ මන්ත්‍රීතුමා ගන්නකෝ 10 වෙනි මේ 2021 ආයෙ 10 වෙනි පිටුවේ 2යි 5යි පස්සෙන්ජියේ වෙනත් පොදු ප්‍රයෝගිතා ඈ බලන්න කීය තියෙන කියලා ඈ මේක 2021 දෙකට ලක්ෂ 5ක් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දට 21 අවුරුද්ද කී තියෙන්නේ මේ අවුරුද්ද තමයි ලක්ෂ නෑ 21 තමයි ලක්ෂ 5 තියෙන්නේ. ඔව් ඊට අනිත් පැත්තේ තියෙන්නේ 21කට ලක්ෂ 10යි 10යි ඉතින් ලක්ෂ 5 ලක්ෂ 10කට බැස්ස මේ 10000ට බහලා මේකේ තියෙන වාර්තාව මෙයාලට මේකට ගන්න බැරි නිලධාරී ඊට පස්සේ කියනවා අපි මෙයාට සාරපණය කරා කියලා මේ අපේ සභාව අපකීර්තියපත් වෙනවා නම් අපි කතා කරන්නේ වෙන කවුද කතා කරන්නේ අපි වැඩ කරන්න ඔබතුමාත් එක්ක කෙනා කියන්නේ මේ අපි මේ අයවැයට විරුද්ධ වෙන්නේ ඔබතුමා මේ හිතන්න එපා මෙච්චර විරුද්ධ මෙච්චර කාල අපි හැමදාම මේ පක්ෂයට සහයෝග දීලා මේක වැඩ කරා අපි ගමේ යන්නේ කොහොමද ඉන්දික මන්ත්‍රීතුමා කිව්වාගේ මටයි ඉන්දික මන්ත්‍රීතුමාටයි රෙදි අරගෙන අපේ ගමේ යන්න පුළුවන් කියලා ඔබතුමා සභාපතිවරයා ඉන්දික මන්ත්‍රීතුමාගේ තුමා එක වසමක් නෙවෙයි වසම් පාඩම් වැඩ කරන්න ඕන සභාපතිවරයෙක් ඔබතුමා මගේ අපි දෙන්නට කොටස් දෙකට අත පහක ආදායමක් නෑ මේ වැඩ කරන්නේ නෑනේ ඉතින් අපි බලන්න ඔබතුමාගේ බලාපොරොත්තු මේකද කියලා ඒකින්ද මම හිතන්නේ ඔබතුමා අපේම කාලදුරට මොන දෙන්නුනේ චෝදනා කරන්න එපා අපි මේක ඒ දවස්වල බැලුවේ නැහැ එකෙන් එක රූල හරිද අද වෙලාව නෑ මම මේකේ අර කිව්වාගේ බදුල්ලට යාපු එකයි අපිට දීප එක වාර්තාවයි ගහපු ලක්ෂ ගණන් ගැහිලි මේ ඔක්කොම පෙන්වන්න පුළුවන් අපි අරගෙන ආවේ ඊට පස්සේ මේ වාහන වලට බුදුහාමෝ කැඩිලයි කියලා ගත්ත මේක තියෙනවා මේ තුන් දෙනෙක්ගෙන් අතිකාල කාපුව අතිකාල දෙන්න මොකටද කියන්නේ මොකද ඉන්නේ කොරෝනා දාසල මොන වැඩේද කරේ මේ නිලධාරීන් වැඩපාරි පොලිකට අතිකාල දෙනවා නගරේ ගමේ එක පාරක් ගිහලා බලන එක පාරට පස් කුඩියක් දාලා වැඩ කරන කිසි කෙනෙක් වැඩ පරිපාලක පෙන්නන කිසි කියලා සෞඛ්‍යකම් කරන අධිකාර දෙනවා නගර පුරාම ඔබතුමාලා මේ මාධ්‍ය වේදින් චුට්ටක් බලන්න ඕනේ ෆොටෝ එකක් කරන් පත්තරයක දාන්නකො කුණු කොටවල පිළිලා දින හරි දැයිපොක පරිපාලක සෞඛ්‍යකම් කොච්චරද කියන්නකො එයාලා එන මාළකොණ මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉන්නව කවුරුද මේක ඒගොල්ලෝ ඉන්නව තමයි යන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වලයි කාගේ ගෙවල් වල මේ සේවක වෙන වැඩ කරේ ගිහිල්ලා මේ අපේ සභාවේ සල්ලි මේ විනාශ කරේ ඉතින් ඒකින්ද අපි මේවට විරුද්ධ වෙනකොට අපි කාලයක් හිටියා නමුත් අපිට පක්ෂයක් වශයෙන් අපිට ගමට යන්න බෑ අද ජනතා විමුක්තියට ඡන්දපත්‍රය හැදෙනවා අද එක්සත් ජාතික පස්සේ ඡන්දපත්‍රය හැදෙනවා අපිට විරුද්ධ අපේ තරහයි ඒකට අපේ පක්ෂේ තියාගෙන යන්නේ ඒකින්ද අපි මේවට විරුද්ධ වෙන්න ඕන නැත්තම් අපිට එහෙම කියන්නේ ගම යන්න බැරි නෝබල එන්න එපා කියන දේ අපිට අංගල දික්කමට ජනතාව ගහලා තියෙනවා ඒකින්ද අපි මේ අයව අපි එකෙන් එක බැලුවා මම අපේ උපාධිධාරි මහත්තුරුනි බලන්න 7 වෙනි පිටුව 8 වෙනි පිටුව 9 වෙනි පිටුව 11 වෙනි පිටුව 12 වෙනි පිටුව 13 වෙනි පිටුව 15 වෙනි පිටුව අරන් ඔයාලා කියලා බලන්න එකෙන් එකට වෙනස් නැද්ද කියලා මට වෙලාවක් දෙන්න මම මෙතන වෙලාව මදි ඔයාලට අපි කියලා දෙන්නම් මේක තියෙන වැරදි ටික ඒකද ක්‍රියාවෙන් මේ ගත්තේ මගින වැරදි නෑලු ඉතින් ඒකින්ද මේ අයව ගත්තම තියෙන්නේ අපි වෙන්නන්නේ ඒ වැරදි ටික ඒකින්ද මම කියන්නේ අපි සභා විශ්‍රාම ශාලාව ටෙන්ඩර් කරන්නට ඕන ඒකේ ආදායමට පරස්පරයි කියන අතපහක ආදායමක් නැහැ සතපහක ආදායමක් වෙන්නල් නැහැ සල්ලි බඳලත් නැහැ නිකේතන බාරකරුවා අද ගහන්න ඉන්න නම් ලේකම්තුමා ඒ කට්ටියට සතපහක් බඳලා දිනවා අපිට පෙන්නන්න දැන් මේකේ දැන් මේ මාසෙත් තියෙනවා අත්ලාම දෙන්න කීටිය හොඳ හැමදාම කාමරයක් නා මේ ගෙවින් ලැබීම් වාර්තාවේ පෙන්නන්නේ කියන්නකෝ මෙයාලට මේ අවුරුද්දේ මේ ගිය මාසේ ප්‍රාදේශ සභාවේ විශ්‍රාම ශාලාවේ ආදායම පුළුවන් නම් පෙන්වන්නේ කියන්නකො මේකේ මේ වාර්තාවේ පෙන්වන්නේ කියන්න මේ ගිය මාසෙට මේ ගිය මාසෙම දිනවා ඒකේ ලැබීම් වාර්තාවේ සභා විශ්‍රාම ශාලාවේ 7-5ක ආදායම පෙන්වන්නේ කියන්නේ සෙල්ලේ පොලේ රුපියල් 1700යි කතරගම් පොලේ රුපියල් 36000යි මාසෙටම පුනිසිරිගේ යමු කියන එක සතියට 39000ක් මං ගෙනත් දෙනවා 40000 එතකොට මම එක සතියට එතකොට සෙල්ලේ පොලේ 1700යි මේක පවුල කට්ටියට බෙදාගෙන කන්න දීලා තියෙන්නේ මම සෙල්ලේ පොලේ සල්ලි ඉක්ම කරන්න මොකද කියලා බලන්නකෝ ඉතින් මේ හත්තලා මේ විදිහට සභාවේ සල්ලි කන්න පුළුවන් නම් අපි විරුද්ධ වෙන එක වැරදිද ඔය ඊටගත්ත මහතුරුගෙන් අපි අහනවා ඊටගත්ත මහතුරු ඇවිල්ලා ගම වෙනුවෙන් නැකිට්ටේ අපිට කමක් නැහැ අපි විරුද්ධත්වයක් අපි අර්ථ කරනවා අපිට වල සලකයි හැබැයි ගම වලින් ඊටගත්ත කට්ටියන් අපි අහනවා මේවට ඔයාලා ඊටගත්තේ ඔයාලා එන්න පෞද්ගලිකව අපි හම්බ වෙන්න අපි මේ තොරතුරු ටික ඔක්කොම එකින් එක හැමෝම දෙන්නම් අපි තරහ නැහැ සභාවතුමත් එක්ක තරහ ගන්නෑ මේ ගැන අපි සභාව රැක ගන්න අපි මේ කරන්නේ පක්ෂ රැක ගන්න අපි මේ කියාදාමයක් කරන්නේ ඒකින්ද මේවට මේක නෝලා හිතන්න එපා ඒක ඉතින් මං හිතන්නේ මේකේ අපි විරෝධතා කරුණු වෙන ඊපස්සේ බලන්න මේ අතිකාල වෙන් කිරීමේදී මේ බලන්න වෙන් කරලා තියෙන කලමනාකාර සහකාර හරිද ඒකගේ රුපියල් 3000 අඩු කරනවා කලමනාකාර සහකාර හරි සංවර්ධන නිලධාරීන්ට රුපියල් 1000ක් වැඩි කරනවා හරි රුපියල් 1000ක් ගමන් ගියදම වැඩි කරනවා
අතිකාල. එතකොට කාර්යාල කාර්ය සහායකට 1000ක් වැඩි කරනවා. හරිද? එතකොට ගිනිකට කට්ටියට රුපියල් 200ක් අඩු කරනවා. නිකේතන බාර ගන්නවා. නිකේතන බාර ගන්නට රුපියල් 4000ක් වැඩි කරනවා. නිකේතන බාර ගන්නට රුපියල් 4000ක් වැඩි කරන්නේ. ගම වෙනුවෙන් නැගිට කට්ටිය අහගන්න. ගම වෙනුවෙන් නැගිට කට්ටිය නිකේතන බාර ගන්නට රුපියල් 4000ක් වැඩි කරන්නේ මොන පදනමෙන්ද? තමන්ගේ සහෝදරයාට තමන්ගේ මේක අපි ලියලා දිනන කන්නේ කියලා සත්පාක ආදායම සභාවට බැඳලම නැහැ. මාධ්‍යෙත් මතක තියාගන්න. ඒකදී නිකේතන බාර ගන්නට රුපියල් 4000ක් වැඩි කරලා අතිකාල. ඉතින් අපි ආන්නේ සත්පාකවත් බැඳලන්නේ නැහැ. ආදායමකුත් නැති එකට අතිකාලක් දෙන්න මේ කරනවා. ඉතින් ඒකට අපි උරුදු නාම වල කියනවා අපි මොකටද මේ ජනතාව දේවල් පච්චලද ගම මිනිස්සු. මේ හොයන්න බලන්න නෙවෙයිද? ඒකින්ද අපි මේක කරන්නේ අපි සත්භාවයෙන් පක්ෂ රැක ගැනීම පමණයි අපි මේ ලකින්නේ. ඒකින්ද සභාපතිතුමා මේක කියන්න ගත්තොත් එහෙම දවසේම අපිට පෙන්වන්න පුළුවන් එතකොට බැලුවම මේ ඊට පස්සේ සභාපතිතුමා වගේ කියවන්න පුළුවන් ඉතින් හරියට තොරතුරු දැනගෙන කියවන්න අපිට අවුරුද්දේ වැටුප් පාන්දක වැඩි වෙනවත් එක්ක තමයි වැඩි වෙන්නේ. මහලුකුවට දුන්නා අවුරුද්දක් දුක කමාන රටවල් ආදායම පීන දවසට ආදායම පෙන්නන නෑ ඉතින් කොහොමද අතිකාර දුන්නේ කොට වැඩක් නැත්නම් ආදායම නැත්නම් නිල් සේබුර අතිකාර දෙන්නේ කොහොමද කියන්නේ මම අහන්නේ කරවත් ඒතකොට විශ්‍රාම ශාලාවේ මුර ඉන්න ඒ ඔක්කොම වහලා දාලා නෑ අත් මුරට නෙවෙයි දියන්නේ නිකේතන බාරගන්න මේ මෙහෙමයි බොරුවට කියෝ පොර වගේ කියවන්නේ නැතුව කියනවනම් කරන්නේ අපි විස්සයි වසරට අයවයේ 372.5 වියදම් සීසේ 509 යටතේ ග්‍රාම සේවා වසම් පහට වීදි ලාභ 500ක් වීදි ලාභ 500ක් අතරන රුපියල් ලක්ෂ 4ක් වෙන් කරලා තියෙනවා. ලක්ෂ 4කින් වීදි ලාභ 500ක් සැලකන අහනම කියන්නේ බලාවලා බල්බයක් ගෙනාව කියන්නේ බල්බයක් ගෙනාව 650 නේ ඉතින් ඒකෙන්ද වීදි ලාභ 500ක් ආයතන රුපියල් ලක්ෂ 12,000ක් යනවා සම්පූර්ණ මේ කරා. ඉතින් ඒක මේ සාහවද්දේ කූට ලේඛන වගේ තමයි අපිට කියන්න තියෙන්නේ මේ අයවැය වාර්තාව. ඒකද මේක කියන්න දාගන්න බෑනේ මේ අnder මේ දාගන්න බෑනේ. බල්බ් එකක් 650යි හෝල්ඩරේ ස්විච් එක වයර් එක පටේ කොක්ක හැන්ඩල් එක කියෝටි කියනකොට ස්විච් එකක් විතර රුපියල් 500ක් දෙනවා. ස්විච් එකක් විතර. ඉතින් ඒකෙන්ද මේ අපි ඔබතුමාට දීලා තියෙන විරෝධතා ටික ඉතින් ඒකෙන්ද මේ එක කියවන්නේ නැහැ වෙලාව නේද? හරිද? ඒකෙන්ද ඒ අනිත් LDDS ව්‍යාපෘතිය සභාවට නෝතව අනුමැතියෙන් තොරව ඒක ක්‍රියාත්මක කරලා තමයි ඒක ඔබතුමා අපේ සභාවට දැම්මේ. ඒකෙන්ද මම මේ ටිකක් කැටි කාරණාවක් පැහැදිලි කරේ. ඒකින්ද මේ කූට ලේඛනය හදන්න දෙන්නා. හරිද? පොදුවේ අපි මේ පිටුපත් අවසන් කිරීමෙන් පසු සභාවට ආර්ථික අයවැයලේකනේ 2022කට සම්බන්ධ කරලා කතා කරන වෙලාවේ අපි දෙසරෙත් අපි මේක ප්‍රකාශ කරේ අපි මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. මොකද මේ විරුද්ධතාවය අපි කරන්නේ මේක ප්‍රායෝගික අයවැයක් නොවන නිසා. එතකොට දැන් ඔබතුමාලා මෙතෙන්දි කතා වුණා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සෑහෙන දෙනෙක් මේක කියන්නේ මොකද්ද වියදම් පැත්ත මේ අවුරුදු ගාන තුල වියදම් පැත්තේ පොඩි වෙනසක් තියෙනවා කියන එකනේ ඔබතුමාලා මේ සියලුම දේ මේ ඉවෙන්නේ දැන්. එතකොට පළාත් පාලන කාර්යාලයට මේ වගේ වාර්තාවක් යනකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මේක එක්කල් ඒක නොබැලූ හේතුවක් තියෙන්න ඕනේ. එතකොට ඒ නිසා මේක මම හිතන්නේ අපේ මේ වාර්ෂික අයවැයලේකමේදී අවශ්‍යම ආදායම් ශීර්ෂ ආදායම් වැය ශීර්ෂ එකතු කරලා නැහැ. වැය පැත්ත ශීර්ෂ සම්බන්ධ කරලා තිබුණාට ආදායම් පැත්ත මේ කතා කරපු හැටියට තවත් ගණනාවක් මේකට එකතු වෙන්න තියෙනවා. සංශෝධිත
සංශෝධනය වෙලා හරි මේක ආදායම් පැත්ත වැඩි වෙන්න තියෙන එකක් අපි අත්හැරලා තියෙනවා කියලා කියන්නේ මේ අවුරුදු ගාන තුලම අපි දැක්කේ ඕකමයි. අපි එදත් විරුද්ධ වුණේ මොකක් කරේ ප්‍රායෝගික අයවැයක් නොවන නිසායි අපි විරුද්ධ වුණේ. මම හිතන්නේ මේ මෙතුන් පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්ුවේ මේ අයවැය බිමට ඔබින අයවැයක් නෙමෙයි කියලා. මම හිතන්නේ පහුගිය අවුරුදු තුනක මේ හතරවෙනි අවුරුද්දේ ඉදිරිපත් කරන අයවැයට මේ සියලුම දෙනා මේකේ දෝෂයක් දකිනවා. මම හිතන්නේ සභාපතිතුමාට අතරම මේ අයවැය ලේඛනය හදද්දී ඊට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා. මොකද පහුගිය අයවැය අවුරුදු 3 මම හිතන්නේ ඒ අයවැය ශීර්ෂ අරගෙන සකස් කළාට වඩා යම්කිසි අලුතෙන් ආදායම් ශීර්ෂයක් මේවට එකතු කරන්න අවස්ථාවක් තියෙද්දිත් ඒක මගහැරිලා තියෙනවා. මම හිතන්නේ ඒකේ අඩුපාඩුව දක්වනවා. අපි මේ ගිය වතාවෙත් අපි විරුද්ධ වුණේ යම්කිසි හේතුවක් ඇතුව මේක මම හිතන්නේ මේ මෙතුමන්ලා අදහස් දක්වපු එකේ ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ මේක කල්පනා කරන්න තව දුරටත් කල්පනා කරන්න අවස්ථාවක් තිබිලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි පෞද්ගලික සභා රැස්වීම් දෙකක්ම නීත්‍යානුකූල නොවන රැස්වීම් වාර දෙකක් කියන එකක් මම සඳහන් කරා. මම අද කියන්නේ ඒකමයි. ඒ නිසා මේක නිවැරදි කරගෙන යන ගමනකට අපි සියලුම දෙනාම එකතු වෙන්න ඕනේ කියන එක සඳහන් කරමින් අයවැය 2022 අයවැයටම මගේ විරුද්ධතාවය ප්‍රකාශ කරමින් මම කියනවා. වගේම පවිත්‍ර බද්දාදී මාර්ගයේදී නවදයි. විශේෂයෙන්ම දාර්ශනික විද්‍යාවේ ආයෝජනයේ සම්බන්ධව එදානේ ප්‍රවෘත්තිමන් කියන අවසානවට මේ සම්පූර්ණ විද්‍ය ආයෝජනයේ අදා ප්‍රකාශ කළා. අද අපි අනිත් අන්තිම දළුවම මටනේ රතරගම් ඉතිහාසයේ මම හිතා 30 වෙනි ආයෝජනය කියන එක ඉලිපත් කරන බාධිත වතුර. ඒ වගේ මම මේ බාධිත සභාවේ 10 වෙනි ආයෝජනය කරා. නමුත් ගරු සභාපතිතුමනි අපි මේ සියලු දෙනාම අද මෙතන සැවි අදහස් ප්‍රකාශ කරනකොට සභාපතිතුමා කියන අන්තාව දර්ශනයක් වෙලා තියෙනවා. ඒ ඉදිරිපත් යොමු කරන්න කියලා. නමුත් අපි ගමේ මහජන නියෝජන වලට පත් කරලා ලැබෙන්න තියෙන මේ බාධිත සභාවේ යම්කිසි වංචා දූෂණයක් හෝ හරි දෙයකට කතා කරනවා. ඔබතුමාට අපි වැරද්ද ඉදිරිපත් කරනවා. වෙනවද දුන්නම ඔබතුමා කියනවා තරගෙන මහාමතුමාට හරි මහාමතුමාගේ අනුකාරයෙන් හරි පුරතුමාට කියලා වෙනවා. ඒක නෙවෙයි ඔබතුමාට වැඩේ තියෙන්නේ. මේක අපි වැරද්දක් කියනවා නම් සංදයක් කියන ඔබතුමා කියනවා නම් විදුස් කරනවා මේක මෙහෙම වෙලා තියෙනවා. මේක මෙහෙම වෙලා තියෙනවා. නමුත් ඔබතුමා එහෙම කියන ඔබතුමා කියන හරි එහෙනම් දැන් ඇවිල්ලා ඔබතුමාට සරකාර පොතේ මම කිව්වේ නිලධාරී සම්පූර්ණ වෙලා මොනවද අපිට විදාස් කරන්නේ මම නිලධාරී මේක තමයි ඔබතුමා තාම කිව්වනම් දැන් සභාව වාර දෙකකට කිව්වා අපිට එවන අය ලේඛනේ මේ ආදායම් විදම් ලේඛනේ බලස්ත බවට එන ලේඛන දෙකක්. ඔබතුමා ඒක ප්‍රකාශයක් කරගෙන යනවා නම් ප්‍රකාශයක් කරන්නේ නෑ ඒක නේද කිව්වේ. ඔබතුමා කියන ප්‍රකාශය ඔබතුමා කියන්නේ ඕක අරන් ගිහලා ඔප්පු කරනවා. හරි ඒකත් හරි. නමුත් දැන් මේ 2022 කාලේ නමවත්වා මතක තියාගන්න. අපි හැමදාම මේ ගමේ කණුමඩට කටයුතු බාධා කරේ නෑ. හැමදාම අත් දෙක මුස්තර ඔබතුමාගේ අයවැයලේ දැහැක් ගන්න කරා. මුල් අවුරුදු දෙකේ දැහැක් ගන්න හේතුවක් තිබ්බා. මොකද UMP කරයි කියලා එක්සත් ජාතික පක්ෂ කරයි කියලා ඔබතුමා ඉන්නු ඔක්කොම අපේ පාක්ෂිකව අපි ගාන්දුරු මිනිස්සු ගාන්දුරු ඔක්කොම එකයි. නමුත් ඔබතුමා ඒ මිනිස්සු කවුරු කම්පරු විදිහට හැමෝම තනවල දැම්මා. කොන්ක්‍රීට් අරන දැම්මා. ගස් කපන්න දැම්මා. ආන් සුද්ධ කරන්න දැම්මා. ඔබතුමාගේ මා උසමත්වා කී පොතාවක් මෙහෙම කියලා රාත්‍රෝ මේ කරන්න බෑ මේ දේ කරන්න. ඔබතුමා ඕක නෑ. උම්මත් සලකන්නේ නෑ. කවදාවත් කිව්වේ නෑ මේක පොඩි කියනවා. අපි දේ රවත්මා සභාවට දැන් කියන්න. ලකන්ට අයියා අන්න බලගෙනද සභාවට ඔබතුමා කොහොනේ උම්මට සලකන්න උන්න හැමදාම බලවන්න යනවා මට හරි ඔබතුමා නැහැ කියනවා මට කිව්වද මම මේ මෙතුමා අපිට බැලලා නැහැ අනිසු ඇවිත් ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නවද ඔයගොල්ලෝ දන්නවද පැත්ත කතාව ආ කමෙන්ට් උදේනවා පැත්ත කතාව ඊට පස්සේ එතනදී ඔබතුමා ඉදිරියට කරනවා ඊළඟ අය සම්බන්ධව අපි මේ ගමේ මලගෙදරට සභාවේ වතු කවුරුද දෙනවනම් හර්ෂිකක් දෙනවනම් ඒක ලබා ගන්න අපි ආයතනයේ සම්බන්ධය මේ සම්බන්ධ කරා. මොකද නැත්නම් සභාවත්ම කියලා කියන්නේ මලගෙදර දාන්න කියන ඕගොල්ලෝ UMP කාලේ මොන් මලගෙදර දාන විදිහ වතුර එකයි හත්පුඩු ටික දෙකක් දාලා කියලා නෑ මොන්නේ. හරි ඊළඟ අපි දුන්නේ. එහෙම කරා මේ සභාව
මේ අපි ඔක්කොම එකතු වෙලා තියෙන සභාව ඔක්කොම විතර රටලා කිව්වා මෙතන දුන්න වන්දනාව වෙලා තියෙනවා. ඒක ඔබතුමාගේ කිව්වා වෙලා කියන්නේ නැතුව. හරි. ඒක මම එක එක කියන්නේ නැහැ. හරි. ඒකට වෙලා තියෙන එක ඔබතුමාට කියන එක නිවැරදි කරන්නේ. හරි කමන්නේ. මම කියන්නේ සභාපතිතුමා මේ දේවල් මේ වංචාතුන්ට වෙලා තියෙන මොහොතක අපි මෙවර ඔබතුමා ඉදිරිපත් කරා අපි ඒක සංශෝධන ඉදිරිපත් කරා ඔබතුමා ඒක බලන්න නැති නැත්නම් මේ හම්බුනේ නැති වෙන්නේ නේ ඔබතුමාට දවා දුන්නා කමන්නේ මේ හරි ඔබතුමා කරා බොහොම ස්තුතියි ada amanto atau bawa pada masa lalu masa itu utama ya balan itu mama kita ini mai ini balan atau bawa Islam में बिटू आ रहा है Islam में बिटू के ये जायती लगे महाकाट पेंटल दिए ना वार्षिक लाख 2 लाख पाउंड लाख यहाँ की पार्टी है विदेश का लाइन जायती लगे तो समय में एक कल थी ये वाला आपके आता उत्साह देके लेकिन ना मैंने जाएगी तो बड़ा अनित्य है ये तो जैविक करो जाने से में आई मिला कि ना यार ताकि 2 लाख पाउंड 2 लाख में अरे प्रिंटर होती है तो बड़ा ये वाले कारण में आया है ना मंत्री उन्होंने कि ना मेरा आता उत्साह नहीं लो तो तुम्हारा वाक्य ना मेरे में आगे हाल में तवा पर तुम्हारा नहीं बाहर देना अनित्य का जाने सामान्य तात्पर्य वाला करना में अनुष्का के पट्टा नेकड़े कब कर दी जाने सामान्य तात्पर्य आया है यहाँ के में मासिक में बैठा एक कर दी ना ये बाकी कारण ये के साधन मिला दी ना कि हम तो करते बाबू तुम ये के दिनों JCB जोड़ रहे आ रहा है लाख 2 लाख पाना है लाख 2 लाख क्या है सामान्य है ऐसे बगे मोटी प्रमाण के कमाई असल में तो हालत चेंज मैं ये वहां से ओपिना प्यारे का भी हुआ 1 लाख से इस्लाम दा 1 लाख से इस्लाम दा पैर दिया करना जिन अभी पैर दिए बेटा पिता है तो बेटा 1 लाख से इस्लाम दा क्यों बेटा आपे राज्य सभा में JCB यांत्रे අවුරුද්දනවාදයක් අපිට හම්බෙන්නේ ලක්ෂ 3ක්. මේ වගේ වාර්තාවල් හදන්නේ කවුද කියලා අහනවා. ඇත්තටම මේ වගකීමක් තියෙන නිලධාරීන් විදිහට ඔයාට ඊට වඩා මේක හොයලා බලලා මේ සභාපතිතුමා අමාරුවෙන් නොහිතන විදිහට අයයක් කරන් දීපුවා. ඊට අමතරව මේ අසලුත්තරය සඳහා මේ අසලුත්තර වෙළඳ කුටි ආදායම් බද්ගුලි යටතේ පහයි 20 එක කියන ආදායම් 30 යටතේ लाख 2 पमणा में वेल्द कुटिगल आदायम दाल दी මේකේ ගැසප් කරනවා මේ අසල උත්තර සඳහා 8.8 වෙළඳ කුටියක් රුපියල් 80000ක්. ඒ වගේ වෙළඳ කුටි 20ක් 25ක් විතර සාමාන්‍ය පෙරහරක් කරනකොට මේ ආදායමක් තියෙනවා කතර පාස්ත බවට ඉතින් කතරේම මේක දෙනවා සෙල්ල කතරේම ඒ වගේ වෙළඳ කුටි ලබා දෙනවා. එතකොට මේකේ ලක්ෂ 20ක් විතර එන්නවා ආදායමක් ලක්ෂ 2කට අඩු කරලා දෙනවා. ඒ වගේම අසල උත්තර මේ සමේ වියදම දාලා තිනවා මේ දෛනික වටපිට ලබා ගන්න සේවකයන්ගේ වියදම ලක්ෂ 12ක්. ඉස්ලාම් වෙන පිටුව බලන්න ලක්ෂ 12ක් දාලා දෙන්නේ. ආදායම ලක්ෂ 2කට අඩු කරලා වියදම ලක්ෂ 12කට නාගලා තියෙනවා. මේ වගේ අයදයක් හදනකොට පුත්තක් කල්පනා කරනවා මේ මොනවද මේ කරන්නේ කියලා. අපිට සභාපතිතුමාත් එක්ක ඇත්තටම පුදුලික කිසිම දවහක් නැහැ. පොතුමාගේ ගන්න දෙයක්වත් නැහැ. උච්චලේ ප්‍රශ්න මොකුත් නැහැ. මේ පක්ෂයක් විදියට අපි ඔබතුමා අපේ නායකයා අපි ඔබතුමා හරි ගමනක් එක්ක යන්න තමයි මේ අපේ කටයුත්තක් වගේ. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කණ්ඩායමක් විදියට මේකේ තියෙන මේ කැටර් වලට විරුද්ධයි. ඒ සියලුම නිලධාරී මහත්මයාත්මී ඒ වගේම මාධ්‍යවේදී සියලුම මහත්මයාත්මීන්ගේ අවසරයි. 2022 වර්ෂයේ සඳහා අපේ කතරගම පුරවරය සංවර්ධන කරන්න ඒ ජනතාවට සහනයක් ලබා දෙන්න මේ ඉදිරිපත් කරන ලියවිල්ල තමයි අපි අයවැයක් වශයෙන් හඳුන්වන්නේ. එතෙන්දී ගරු රොෂාන් මන්ත්‍රීතුමා සඳහන් කරා එතුමාගේ 16 වෙනි අයවැය. එතුමා ඒ එක්කම ගෙවුවා අපි ගරු සභාවේ තුමාත් එක්ක දායකව උදව් කරගෙන ඉන්නේ.
මේ මිනිස්සෙක් ලෝකෙට ඉපදෙනකොට පුරා දරුවෙක් වශයෙන් ඉපදිලා දවසෙන් දවස ලොකු වෙලා එනකොට තමයි මේ කරුණේක් වෙලා රක්ෂාවක් කරන මන්ත්‍රීවරයෙක් සභාපතිවරයෙක් වෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ වැරැද්ද වෙලා තියෙන්නේ සභාපතිතුමා මෙතන වංචාවක් කරා නම් ඒ හැම දෙයකම අපි නම් දැන් අවුරුදු 4යි තාම ඒ හැම දෙයකම ඔබතුමාලගේ සහයෝගය ලැබුණා. ඉතින් ඩීගේ එතුමාගේ බය අඩු වෙලා එන්නා ගන්න. මම නම් හිතන්නේ ගිය සතියේ මම දැක්කා සමාජ මාධ්‍යාලය තුල අපේ කොම්පෝස්ට් අංගනේ විල්බරෝව දෙකක් සඳහා රුපියල් 80,000 අලුත් ඇරියා කිරි. ඉතින් මම හිතන්නේ විල්බරෝවක් කියන්නේ ඔය අපි අසල එකතු කරන තල්ලු කරගෙන යන කරත්තය රුපියල් 4,000කින් රිපෙයාර් කරන්න බෑ. එතන නිවැරදි වෙන්න ඕන සමාජ මාධ්‍යයට දැයම මේ කතරගම පිළිබඳව වැරදි අර්ථකථනයක් එනවා. නමුත් ඔබට හිතන්න පුළුවන්. ඒ ගැන හිතන්න මේක මොකද්ද? දැන් රොෂාන් අපේ ගරු මේ රසුල් මාත්‍රීතුමා කියන විදිහට සමහර විට මේ කිසිම දෙයක් සභාපතිතුමා දන්නේ නැතුව ඇති විශාල ලියවිලා එකින් එකට කියවන්න බැරි වෙන්නේ. ඇත්තට මේ කියන කරුණු ඇත්තට ලොකු ගැටලුවක් තියෙනවා. නමුත් ජයතිලක මහත්මයාගේ වැටුපක් ප්‍රාදේශ සභාවට අයවැය යෝජනා විදියට ඉදිරිපත් කරලා ගෙනාවට මම හිතන්නේ වැටුප කාටවත් ගන්න නැහැ. මනස්ක මහත්මියගේ එකක් කාටවත් ගන්න නැහැ. අන්නේ ඒක පොලිසියට පයිලේ සභාවේ ඒ නීති රාමුව තුළ මේ දේවල් සිද්ධ වෙනකොට ඔබ තේරුම් ගන්න මම හිතන්නේ ඒ තරම්ම පහත් මට්ටමකට වැටිලා එහෙම උදලා ගන්නට ඒකට අපි හිතමු දැන් අනුස්ක මහත්මිය මෙහෙන් තනමල්ලට ගියා වගේ තනමල්ලෙන් කෙනෙක් මෙහාට ආවොත් ඔය ගැටලුව මෙන්න වර්ෂෙ මැද පත්වීම මාර්ගයෙන් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව ඒක නෙමෙයි සේවය අතහරින්න මේ ඒක තමයි. ආදරට ආව පඩි ගෙවන්න වෙනවනේ. ඉතින් මං කියන්නේ අර කරුණක් තියෙනවා නේද? පක්ෂයන් අපි සහෝදරයෝ වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනට පක්ෂය නිර්මාණය කළා. ඉතින් එකමුතු වෙලා මං හිතන්නේ එක මන්ත්‍රීවරයෙක්වත් මේ හැමදේම දැන් ඔබතුමාලගේ අරමුණ මෙතන ඉෂ්ට වෙන්නේ නැහැ මොකක්ද? මොකද සභාපතිතුමා වංචාවක් කරලා තියෙනවනේ අපිට රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය ඉදිරියට ගියාම එතුමා දඩුවම් විදිනවා මොනවා හරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ ගම මේ ජනතාවට සේවයක් කරන්න හොඳ මඟකට ගෙනියන්න ඕන නම් කරන්න තිබුණේ ඕකනේ. සාකච්ඡා කරලා මේක එකින් එකට වෙන්නුවා. එතුමා නොදන්න ගොඩාක් දේවල් මේ ආයවැලේ කෙනේ වැරදි ගනුදෙනු තියෙන්න පුළුවන්. කෝටි 50ක් තිබුණා. මේ කෝටි 50 රුපියල් අපිට කමිටු දීමනා රුපියල් 500 දෙනකොට අපි අස්සම් කරනවා. එතකොට එහෙම වංචාවක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔබ අපේ පක්ෂයට මම කියන්නේ සාකච්ඡා කරලා මේක පෙන්නන එක තමයි ජනතාවට සේවය කරන්න පුළුවන් අනගිම අවස්ථාව. ඉතින් මේ දේ සිද්ධ වුණේ නැහැ. මම කියන්නේ ඉතින් මේ සිද්ධ වීම පිළිබඳව මම කනගාටු වෙනවා. 2022 වර්ෂය සඳහා මම හිතන්නේ අධිභාර වීමක් පිළිබඳව අපේ නියෝජ්‍ය සභාපතිතුමා ඉන්නේ තියෙනදී අධිභාර වෙනවා නම් මේ වර්ෂ 4 පුරාවටම ඔබතුමාලා අත් දෙක මුස්සල මේ අයවැයට මේ සභා වාර්තාවල් වලට කැමැත්ත ප්‍රකාශ කරා. ඉතින් මේ අවස්ථාවේදී අපිට කරන්න තිබුණේ මේක වේලාසන ගරු සභාපතිවරයාට පෙන්නලා වැරැද්ද හදාගෙන දෙපැත්තට වෙලා අඩු කර ඉන්නවට වඩා මේක හොඳ අයවැයක් බවට පත් කරලා ජනතාවට සේවය කරන්න පුළුවන් අයවැයක් බවට පත් කරන්න දෙන්න. ඒ වගේම JCB යන්ත්‍රය මම හිතන්නේ මම පසුගිය සතියේ දින 3ක් ගෙස්ටු වාහන උඹුරිය ආපාර හැදුවා. ඒව ආදායමක් නැහැ. වියදමක් විතරයි. මොකද මේ ප්‍රාදේශ සභාවක් කියන්නේ මේ කිපදුණු දවස් ඉඳලා මැරෙනකන් සේවය කරන්න ඕනේ. එතෙන්දී විශාල වශයෙන් ගලි බවුසරය මේ මං හිතන්නේ මෙතන ඉන්න කිසි කෙනෙක් නැතුව ඇති මම නම් අරන්නේ නැහැ මගේ ගෙදරට කවදාවත් ගලි බවුසරේ. ඔය ගොඩක් අයගේ කතා කරාම හිතවෙන්නට හරි යවුවම එතන මුදලක් එන්නේ නැහැ. ඒක තමයි සේවය කියන්නේ. ඉතින් සභාපතිතුමා මෙතන වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට මේ සියලුම മന്ത്രിවරු සම්බන්ධයි. අද මෙතන කතා කරාට ඔය සියලුම දෙනාගේ මම දකින විදිහට මමත් ඉල්ලලා තියෙනවා යම් යාළුවෝ උදව් උපකාර ඉල්ලලා දෙනකොට මේ සභාවේදී තමයි නාස්ති වෙන්නේ. නමුත් ප්‍රාදේශ සභාවක් කියන ගමේ දේශපාලනේ ඉතින්දී අපිට මුදල් මත පදනම් වෙන්න බෑ. JCB යන්ත්‍රේ හෝ වේවා මෝටර් ගේටරේ ඒක ආදායම වෙනවට වඩා වයිද 120ක්වත් ආදායම නැහැ. ඕක තමයි මිනිස්සුන් මරණ මේ සුසාන භූමියේ වල සුද්ධ කරගන්න සමහර මිනිස්සු ඉන්න මේ අතින් කරගන්න තියෙන වැඩේට කවුරු හරි කතා කරලා ඒවන් අපිට මේ මෝටර් ගේටරේ JCB ඉතින් ඒවට කොහෙවත් ආදායමක් පෙන්වන්නේ නමුත් ඉන්ධන ටික සපයන්න ඕන. ඉතින් ගිය සතියේ මම දින 3ක් තියාගත්තා. මම ඉතින් රුපියල් 15000 20000 කට ගහන්න නැති සේවක වැටු
මේ කවුරු මොනවා කිව්වත් මේ ප්‍රාදේශ සභාවට එකතු වෙච්ච සේවකයෝ වැඩ කරා හෝ නොකරා හෝ ඒ වැඩ ටික වෙන්නේ. ඉතින් ඕන් යොදවලා හොඳ වැඩක් කරන්න පුළුවන් නම් අපි හිතන්නේ මේ කතරගම ඉතාම ලස්සන පුරවැනියක් කරන්න පුළුවන්. ඉතින් කවුරුත් වැඩ බාර අරගෙන අපි සාකච්ඡා කරමු. අනන්ත ලෙසින් ආරාධනා කරා අපි කවුරුත් එක්ක මේක කමිටුවක් පත් කරගෙන වාහන ටික බාර ගන්න මේවා කළමනාකරණය කරගෙන වැඩ ටික කරනවා කියලා. ඉතින් කවුරුවත් ඒකට කැමතිුනේ නැහැ. මම හිතන්නේ මම විශ්වාස කරන්නේ අපිත් එක්ක ඉන්න ගරු උපසභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රීවරුන්ට මුළු නගරේ පුරාම ගාම්භීරවල මම මුගුරුවකට වෙලා ඉතින්දි මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා රස්සබහම UMP එකෙන් කරන්නේ. මම කවදාවත් ගන්නෑ. ඒව ප්‍රශ්නයක් නැහැ. හැබැයි අන්නේ දෙන්නෝනේ. මම කියන්නේ ඒක බොරු වෙන්න පුළුවන්. බොරුව තමයි දෙකන යන්නේ. බොරු වෙන මම පිළිගන්නේ ඒක කරා කියන නමුත් සමාජ පුරාවටම යන්නේ මෙන්න මේ රස්සබහකට ගිහිල්ලා කියන කතාව තමයි යන්නේ. කලබල වෙන්න එපා. ඒ වගේ තමයි විල්දරැක්කේට අරක රුපියල් 8000 ගියා එක මිනිස්සු ගන්න 8000 ඒකට කැරියේ සභාවෙන් තමයි නෑ. මම කියන්නේ දෙයක් ප්‍රකාශ කරනකොට ඊට වඩා අපි දෙන්නට ඒ නමුත් මේ ගැටලු ටික අපි ලේඛන නිලධාරීන් අහලා බැලුවා සමහර විට ඒ ගැටලුවක් ඉතල නෑ. 40 ගණන් පොඩි ඒවා. සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ගරු සභාපතිතුමා ගැන අපේ ඉස්මාර්ට් මන්ත්‍රීතුමා මතක් කරා කොරෝනා කාලේ අපේ වාහන කොහෙවත් දිල්ල නැහැ කියලා. හැබැයි AG ඔෆිස් එකේ බඩු මාල්ල බෙදනකොට අපේ වාහන අන්න තමයි ගියේ. ඒතකොට MOH එකේ වාහනේ එනවුන්ස් ගන්න අපේ වාහනේ තමයි අරන් ගියේ ගමට. ගරු මන්ත්‍රීතුමා මම සඳහන් කරේ 9 වෙනි මාසේ 8 වෙනි මාසේ පහුවෙච්ච මාසෙ. තව එකක් තමයි බඩු මාළු බෙදුවේ සාමාන්‍ය මිනිසුන්ට ආධාර බෙදුවේ අපේ සභාව හරහා මේ මිනිසුන් අසරණ වෙලා ඉන්න මොහොතක. ඒක නිසා අපි ඒව දැක්ක මොකද අපි කොරෝනාත් එක්ක මිනිසුන්ගේ අසරණකම් වල අපි හිතවත් පරිව අනුස්කෘතිය උදව් කරලා ජනතාවට මොනවාරි දෙයක් කරා. ඒක නිසා සමහරක් දේශපාලනේ ඉස්සර දේශපාලනේ වෙන්න කලින් දේශපාලනේ තියෙන අවස්ථාවල මලකයක් වෙන්න බෑ කතා පිළිලා. අද දේශපාලනේ මුතුමා මට මුතුමා මා නිරෝධානය වෙනකොට යම් කිසි කේන්දරයක මලකයක් වුණා. හැබැයි ඔබතුමාට දැඩි ලෙස විරුද්ධව පක්ෂයක කෙනෙක්. හැබැයි මට ඔබතුමා කිව්වේ මොකද්ද? එහෙන් මට දුරගත ඇමතුමක් දාලා කිව්වා අපිට මේ මලකෙදට ගලිය නැහැ කිව්වා. ගලිය ගහගන්න ඉඳන් ගලිය දුර ලැබුවා. අත්කුඩු නැහැ. අත්කුඩු ටික එවන්න පුළුවන් දැවම සභාපතිතුමාට මම කිව්වේ මේ අවස්ථාවේ කිව්වේ අපිට දේශපාලනයේ විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි මේ අමාරු වැඩි අවස්ථාවක් වර්ණයක් කියන සියලු දෙනා අසීරු වෙච්ච අවස්ථාවක්. ඒක නිසා අපි සලකන්න ඕන. ඒ වෙලෙම කරු සභාපතිතුමා මතල කිව්වේ මේ මලගෙදරට අඩුපාඩු තියෙනවා ඒවා කරන්න කියලා. ඉතින් ඔබතුමාගේ ගැන අපි මේ අවස්ථාව කියන දේ නැහැ. ඒක ගමේ ජනතාව දන්නවා. ඒක නිසා තමයි ඔබතුමා දෙපාරක් සභාපති වුණේ. ඒක නිසා මම මේ අයවැයට කතරගම ඔබතුමා කරපු සංවර්ධනයේ අනුව 2022 නෙමෙයි මේ ඉදිරියට ඔබතුමාගේ මේ දුරේ ඉන්න කාලය තුල මේ ගමට කලා සංවර්ධනයට වඩා තව සංවර්ධන විශාල ප්‍රමාණයක් ගෙනේ. මොකද මේ අවස්ථාවේ ඔබතුමාට අභියෝගයක් වුණ අවස්ථාවේ තවත් ගමට සේවයක් කරන්නයි කියලා මම හිතනවා. මොකද හැම ශ්‍රේෂ්ඨයෙන්ම ගමට බැහැ මිනිසුන්ගේ තව ජනතාවට සේවය කරන ඔබතුමාට ශක්තියයි ලැබෙනවා. මේ අයවැයටම අක්ෂය කියලා ප්‍රකාශ කරන්නේ මගේ වචන සුද්ධ. ඔය යෝජනා කරන විවුර්ත ඡන්දයක් කියන්නේ. ඔව්. අපි මේ විවුර්ත ඡන්ද අවස්ථාවට එන්නේ. මේ මාසේ ගිය තවරක් දෙනවා විවුර්ත ඡන්දය. අවුරුදු දෙකයි ඒ යෝජනාව. ඉලුම් දෙනා ඉන්නේ. මාත් එක්කනේ. අපි ඒකේ බලන්නේ අපි අවුරුද්දට 10 වෙනි පවත්වපු වාතාවරණ ආරම්භ කරපු වාතාවරණ ඉපස්සේ ඉතින් දවස් එකක් මේ අවස්ථාවේදී සමාජතුමා යෝජනාවට පාස්කරන විරුද්ධයි
ජීවිතය වස්තුව විරුද්ධයි. සාමාන්‍ය කාර්යය වස්තුව පුස්තකවල විරුද්ධයි. අනුජ මස්තුනේ විරුද්ධයි. ක්‍රියාමාන කාර්යතුමේ විරුද්ධයි. ජීවනතුමේ විරුද්ධයි. අනු කාර්යතුමේ ලහේ මස්තුමා ගමේ කර්මාන්තයේ बाकी बार විදාස් 21 24 වන දින හතරගම ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමේ යෝජිත අයවැය කෙටුම්පත නැවත වරක් සලකා බැලීම සම්මත කිරීමට අදාළ පරිසම්පද විමසීමේදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 3යි විපක්ෂව ඡන්ද 13ක් ලැබී ඇති බව වාර්තා පළවෙනි වර හා දෙවෙනි වර සලකා බැලීම අවසන් නිර්ණය කරනවා. යනවා ලැබී හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ පිටුපල ආදායම් ප්‍රගති වාර්තා සභාවට සලකා බැලීමට ඉක්බත්. वार्ता